ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. මනසරණයි සුපින්වත් ඔබ හැම දිනාටම සදහවත්නේ ධර්මය ප්‍රායෝගිකව දකිමින් හදවත අවබෝධය කරාම ගෙන යන තවත් පින්බර හෝරාවක් බෞද්ධ රූප වාහිනිය අද මේ උතුම් බෙනර පුන් පොහොතා මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. බෞද්ධ රූප වාහිනිය සෑම පුරපසළොස්වක බොහෝ දිනකම සුපින්වත් ඔබ දෙසා sannivedanaya කරන ධම්මානුපස්සනා විශේෂ සදහම් සාකච්ඡාව මෙලෙසින් ආරම්භ වන්නේ. අදත් මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිද්දෙන්ම මේ ධර්ම සභාවට වැඩමවා වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා අපි පළමුවෙන්ම নমස්කාර පූර්වකව පිළිගනිමු. ඒ අනුව තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි නම කියන්නට බෙරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ ඒ වගේම කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාර්ථ බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය අවසරයි තලල්ලේ චන්දකිත්තේ පින්වත් ස්වාමින් වහන්සේ අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනමවම සාදුනාද නන්වමින් নমස්කාර පූරකව පාදාභිවන්දනයෙන් යුතුව ධර්ම සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ ධර්ම සාකච්ඡාමය වැඩසටහන බෞද්ධ රූප වාහිනියත් එවැගේම බෞද්ධ ගුවන් විදුලියත් ඔස්සේ සජීවී ලෙසින් සුපින්වත් ඔබේ සිත් සතන් ධර්මයෙන් සුවපත් කරන්නට සේ පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන පින්වත් පිරිස තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුංග මහතා සහ එම බැතනිය පොතුනුවන් ලේලිය ඇතුළු මුණුපුර මිනිපිරියන් සහ අබේතුංග පවුලේ පින්වත් හැමදෙනාමත් පින්සුවන් පවුල සහ සමරවික්‍රම පවුලේ සදැහැති පින්වත් හැමදෙනාමත් අද මේ උතුම් මොහොතේ ධර්ම සාකච්ඡාව සුපින්වත් ඔබ වෙත මෙලෙසින් ගෙනෙන්නට සේ පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරනවා. එහෙමනම් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේදී මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සේ පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන මේ පින්වත් පිරිසට පළමු කොට මාගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නටත් ඒ නවසන චාරිත්‍රානුකූලව දැහැත්වටේ පිළිගන්වමින් මේ ධර්ම සාකච්ඡාව වැඩසටහන වෙනුවෙන් පින්වත් ස්වාමින් වහන්සේලාට ආරාධනා කරන්නටත් දැන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දේශනාවට සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන මේ පින්වත් පිරිසට පළමු කොට භාග්‍යවත් වූ බුදු පේනන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරනවා. ඒ නවසන ඒ පින්වත් මහත්මයාණන් විසින් චාරිත්‍රානුකූලව දැහැත්වටේ පිළිගන්වමින් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන සිදු කරන්නට ආරාධනා කරන මොහොත පින්වත් ඔබ මෙලෙසින් දකින්නේ. සදහවතුනි එහෙමනම් අපි හැමදෙනාම අපේ සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන මෙතෙන් සිට මේ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමගින් ඒකාත්මික වෙමු. එහෙමනම් මෙතෙන් සිට ඔබ අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් මේ වැඩසටහන මෙහෙවන්නට පින්වත් ස්වාමින් වහන්සේට මා নমස්කාර පූරකව සාදු නදින් ආරාධනා කරමු. අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් බිනර පුරපසළොස්වක පොය දවස. මේ උතුම් පොය දවසේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේට රැස්වලා
මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ හැම දෙනාමත් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන සජීවීව නරඹන සෑම දෙනාමත් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් සම්බන්ධ වෙන වැඩසටහනකටයි දැන් මෙලෙසින් සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම පොය දවස්වල සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි මේ හැමෝම එකතු වෙන්නේ. බෞද්ධයා නාලිකාව නරඹන ප්‍රේක්ෂක පින්වුතුන් බොහෝ දෙනා දන්නවා මේ වෙන විට සෑම සතියකම සඳුදා දිනයෙහි පෙරවරු 8 සිට 9 දක්වා කාලය ධම්මානුපස්සනා නමින් ධර්ම සාකච්ඡාවක් පවත්වන බව. ඒ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරන ස්වාමීන් වහන්සේ කවුද කියන එක මේ හැමෝම හොඳින් දන්නවා. ඉතින් මේ පොය දවසටත් මේ වැඩසටහනට තිබෙන ප්‍රතිචාර නිසා පොය දවසෙත් මෙවන් වැඩසටහනක් සිද්ධ කරන්න කියලා අපට සිහිපත් කළා. ඒ අනුව දැන් පොහොය දින කිහිපයක් මුළුල්ලේම සජීවීව ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙනු ලබනවා. ඉතින් අද දවසෙත් ඔබත් අපත් සමගින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගැනීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින ස්වාමින් වහන්සේ ඔබ හැමෝම හොඳින් දන්න තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් අපි පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ හාමුදුරනේ. මේ වෙලාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අපේ හාමුදුරුවන්ගේ නිර්දේශය පරිදි ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසක කියන්නේ දෙවනි කොටසේ. සූත්‍රයේ නම මහා සකුළුදායි සූත්‍රය. සකුළුදායි කියන පරිව්‍රාජිකයා මුල් කරගෙන දේශනා කරන ලද සූත්‍රයක් නිසා තමයි මේ සූත්‍රයට මහා සකුළුදායි සූත්‍රය කියන නම භාවිතා කරන්නේ. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර. බෞද්ධ පින්නතුන් හැමෝම දන්නවා ඒ නගර ගැන සිහිපත් කරනකොටම ඒ නගර ආශ්‍රිතව තිබිච්ච පන්සල් ගැන. දැන් උදාහරණයක් ගත්තොත් බරණැස් නුවර කිව්ව ගමන්ම ගොඩක් අයට මතක් වෙනවා ඉසිපතනාරාමය. සවැත් නුවර කියපු ගමන්ම ගොඩක් අයට මතක් වෙනවා ජේතවනාරාමය. ඒ වගේ රජගහ නුවර කියන නගරය මතක් කරපු ගමන් බොහෝ දෙනාට මතක් වෙන්නේ වේළුවනාරාමය කියලා. මේ වේළුවනාරාමයට අන්වර්ථ නාමයක් තිබුණා කලන්දක නිවාප කියලා. ලේනුන් විසින් කූඩු තනන ලද උණ පඳුරු විශාල ප්‍රමාණයක් තිබිච්ච පන්සල නිසා උණ වනයකින් සැදුම්ලත් ආරාමයක් නිසා වේළුවනාරාමය කියලා කියනවා. ඉතින් මේ වේළුවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න සමයක මෝර නිවාප කියලා ස්ථානයක් තිබුණා. මෝර කියලා මොනරුන්ට පාලියෙන් කියනවා. මොනරුන් වාසය කරපු තැන. එතකොට මේ මෝර නිවාප කියන ස්ථානයේහි පරිව්‍රාජකයන් විසින් ආරාමයක් ගොඩනගලා තිබුණා. අන්න ඒ ආරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සිරිතක් විදිහට උදේ පාන්දරින්ම පිබිදිලා
මුව සෝදාගෙන ඉඩ ලැබෙන දවස්වලට පිණ්ඩපාතේ වැඩම කරනවා. එහෙම පිණ්ඩපාතේ වැඩම කරනකොට සමහර දවස්වල ටිකක් කල් ඇතුව වඩිනවා. එහෙම කල් ඇතුව වඩිනම කරනකොට බුදුහාමුදුරන්ට තේරෙනවා තාම මිනිස්සු ඇහැරිලා නැහැ කියලා. මිනිස්සු දාන්නේ තාම සූදානම් කරලා නැහැ කියලා බුදුහාමුදුරන්ට තේරෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න ගමට වඩින්න තම වෙලාව තියෙන නිසා සමහර වෙලාවට ඒ ආසන්නයේ තියෙන වෙනත් ආගමික සිද්ධාස්ථානයක් එහෙම නැත්නම් පන්සලක් ආශ්‍රමයක් තියෙනවා නම් අන්න ඒ ස්ථානයට වැඩම කරනවා. එහෙම කරලා ඒ අයත් සමග අන්‍යාගමයන් සමග සුහදව ධර්ම සාකච්ඡාවල යෙදෙනවා. කතා බස් කරමින් ඉන්නව වෙලාව එනකම්. ඉතින් මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන දවසේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරනකොට වෙලාව ඉතුරු වෙලා තිබුණ නිසා ඒ කිට්ටුව තිබිච්ච මෝර නිවාප නමින් හඳුන්වන පරිව්‍රාජික ආරාමයෙහි බුදුහාමුදුරුවෝ ටික වේලාවක් වාසය කරන්න වැඩ ඉන්නට එතෙට වැඩම කළා. එහෙම වැඩම කරනකොට මේ පරිව්‍රාජික ආරාමේ ඇවිල්ලා හිටිය බොහෝ ප්‍රසිද්ධ බොහෝම ගෝල බාලයන් සහිත ඒ කාලේ වෙනකොට ඉන්දියානු සමාජය තුළ නමක් දිනාගෙන හිටපු විවිධ පරිව්‍රාජකයෝ. එතකොට එහෙම පරිව්‍රාජකයන් ඔවුනොවුන් සමග ලොකු ගෝසාවක් ඇති කරමින් කතාබස් කර කර හිටියා. ඒ පරිව්‍රාජකයන් අතර එක්කෙනෙක් තමයි සකුළුදායි කියලා කියන්නේ. සකුළුදායි පරිව්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේ වඩිනවා දුරින්ම දැක්කහම උන්වහන්සේගේ වැඩම කිරීම සම්බන්ධයෙන් අනිත් අයට කියන ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවයට බොහෝම කැමති කෙනෙක්, ප්‍රිය කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ සද්ද බද්ද කරනවට කැමති නෑ, හැමෝම නිශ්ශබ්ද සංසුන්ව ඉන්න කියලා මතක් කර. තමන්ගේ ශිෂ්‍ය පිරිසත් සංසුන් කරන්න පෙළඹුණා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ. ඉතින් එතෙන් පටන් තමයි මේ සාකච්ඡාව දිගහැරෙන්නේ. මා කැමති අපේ අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් දැනගන්න අපේ හාමුදුරුවනේ එදා ඉන්දියානු සමාජය තුළ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකක් තිබුණා. ශ්‍රමණ සම්ප්‍රදාය සහ බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියලා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරමින් විවිධ ආගමික පාර්ශවයන් හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු ඒ ආගමික සම්ප්‍රදායන් අතරේ ශ්‍රමණ සම්ප්‍රදාය හැටියට ගැනෙන ආගමික නායකයෝ පිළිබඳව කෙටි හැඳින්වීමක් අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට සිහිපත් කර සිටිමු. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ බිනරපුන් පොහෝ දවසේ සාකච්ඡාවට මේ බඳුන් කරන්නේ මහා සකුළුදායි සූත්‍රය. ස්වාමීන් වහන්සේ ඉන්දියානු සමාජයේ බොහෝ ආගම් තිබිච්ච බව, බොහෝ දර්ශන තිබිච්ච බව අපිට අපේ ධර්මය පරිශීලනය කරනකොට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඉන්දියානු සමාජයේ ප්‍රධානම ශාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක් හිටියා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේලා. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කච්චායන, අජිත කේසකම්බලි, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨ නාථපුත්ත. ඉතින් මේ අයගේ මේ දර්ශනය පිළිබඳව කියනවා නම් ඉතින් අපි එක්කෙනෙක් පිළිබඳව කතා කළොත් ඇති. මොකද ඒ පිළිබඳව අපිට කතා කරන්න දෙයක් එච්චර නැහැ. එහෙමයි. නමුත් අපේ බොහෝ පින්නතුල්ලා හිතනවානේ ශාස්ත්‍රුන්, ෂට්ශාස්ත්‍රු කියලා අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් ඇති දෙයක් නැහැ. දැන් පූර්ණ කාශ්‍යප කියලා කියන්නේ එයාගේ නම කාශ්‍යප.
එයා ඉපදුනේ දාස කුලේ. එදා ඉන්දියානු සමාජයේ තිබුණා කුලවාදය අදටත් හරියට තියෙනවා. දාස කුලේ ඉපදුනොත් එයා දාසකම්මයි කරන්න ඕන. ඉතින් මේ කාශ්‍යපත් ඉපදුනේ ඒ වගේ කුලයක. ඉතින් මේ කුලේ ළමයි බිරිමි ළමයි 99 දෙනෙක් ඉපදිලා හිටියා. මෙයා ඉපදුනේ 100 වෙනියට. ඒ නිසා මෙයාට නම තිබ්බා පූර්ණ කාශ්‍යප කියලා. 100 සම්පූර්ණ වෙච්ච කෙනා. එහෙමයි. එතකොට දැන් මෙයාගේ දෙමව්පියෝ මොකද කරේ? ඒ කට්ටියගේ කුල පරම්පරාවට උරුම රස්සාව සඳහා සිටු ගෙදරක ගිහිල්ලා මේ පුංචි ළමයා නැවැත්තුවා. ඉතින් මෙයාට මේ වැඩේ කරගෙන යන්න හරි අමාරුයි. මෙයා මොකද කරේ? මේ ගෙදරින් පැන්නා. පැනලා දැන් ගෙදර එන්නත් බයයි. මෙයා මොකද කරේ? කැලේට ගියා. කැලේට ගිහිල්ලා කැලේ ජීවත් වුණා. කාලයක් යනකොට ටික දවසක් යනකොට ඇඳුම් නැතුව ගියා. ඇඳුම් නැති නිසා මෙයා මොකද කරේ? නිලිවත්තරව ජීවත් වෙන්න පටන් ගත්තා. නිලිවත්තරව ජීවත් වෙන්න පටන් ගත්තාම මිනිස්සු හිතුවා මේ රහතන් වහන්සේ නමක් තමයි මේ කියලා. සාමාන්‍යයෙන් අදට වුණත් රූක්ෂ ප්‍රතිපදාවට හරි කැමතිනේ. ඉතින් ඒක එහෙම තමයි එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් අල්පේච්ඡතාවය හරි වටිනවා. එහෙමයි. නමුත් අපි සමහර වෙලාවට ඒ රූක්ෂ ප්‍රතිපදාවට පහදින අවස්ථා බොහෝ වැඩි. දැන් මේ තරුණයා ඇඳුම් නැතුව කැලේ ඉන්නකොට ඔය දර කපන්න එහෙම එන මිනිස්සු බැලුවා. මේ ඇඳුම් නැතුව ජීවත් වෙන කෙනා නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. මිනිස්සු මොකද කරේ? දානමාන ගෙනල්ලා මෙයාට පූජා කරන්න පටන් ගත්තා. ඊළඟට මෙයා කල්පනා කළා ජීවත් වෙන්න මේක හොඳ ක්‍රමයක්. මෙයාට හිතෙන දේවල් මෙයා කියන්න පටන් ගත්තා. ඉතින් ඒක මිනිස්සු බාරගත්තා. ඔන්න පළවෙනි ශාස්ත්‍රවරයා සකස් වෙච්ච විදිය. ඒ තමයි පූර්ණ කාශ්‍යප. ඉතින් අනිත් අයත් ඔය විදිහමයි. ඉතින් නිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ තුල නම් සමහර දේවල් පිළිගන්න පුළුවන් දේවල් තියෙනවා. අපි හන්නේ දැන් මෙතන මේ ශාස්ත්‍රු කියන වචනය ගත්තාම බුදුරජාණන් වහන්සේටත් අපි මතක් කරන සත්තා දේව මනුස්සානම් කියලා. ඒතර ශාස්ත්‍රූන් වහන්සේ කියලා Taman හඳුන්ව ගන්නකොට ඒ හැමෝම Tamanව හඳුන්වගත්තේ Taman බුදු වෙලා කියලාද? ඔව් පැහැදිලිවම ස්වාමීන් දැන් සරුවත්න කියන්නේ සියල්ල දත් කියන එකනේ. එහෙමයි. ඉතින් දැන් මේගොල්ලෝ ශාස්ත්‍රූ කියන්නේ මම සියල්ලම දන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ එදා කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පවා මම බුදු වෙලා කියලා කියාගන්න අය හිටියා. බොහෝ සෙයින් සිටියා ස්වාමීන් වහන්සේ. මොකද ඇත්තටම තුරුණු වියේ පසුවෙච්ච බුදුරජාණන් වහන්සේ දැන් අවුරුදු 35 කියන්නේ තරුණ වයසේ හිටපු එහෙමයි. හොඳ යෞවනයෙක්නේ. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලේ ඉන්දියානු සමාජයේ මහා වයෝවෘද්ධ හිතා ගන්න බැරි තරම් තාපසවරු නොඑක් අන්ධ භක්ති තිබිච්චයි හිටියා. ඉතින් ඒවා මැඩපවත්වාගෙන බුදුරජාණන් වහන්සේගේ අර තියෙන කරුණාව නිසා ඒ වගේම ඒ අකම්පිත ගුණය නිසා තමයි උන්වහන්සේ ඉස්සරහටම වැඩම කළේ ඉතින්. එහෙමයි බහන්න. දැන් අද කාලෙත් මම බුදු වෙලා කියලා කියාගන්න යම් අය ඉන්නවා. ඉතින් ඒ හින්දා අපේ පින්නතුන් කලබල විය යුතු නෑ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මම බුදු වෙලා කියාගන්න ශාස්ත්‍රූයයි හඳුන්ව ගන්න 6 දිනක් ඉඳලා තියෙද්දි අද ඔය තනින් තන එක්කෙනෙක් දෙන්නෙක් බුදු වුණා කියලා කියාගත්තට කලබල විය යුතු නෑ. අපේ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව මතක් කළා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේ ජනතාව ඒක රාශී වෙනකොට මොකක් හරි දෙයක් කටනෙන දෙයක් කියලා ඉවර වෙලා එක එක පැතිවලට හරවලා තමන්ගේ සර්වඥතා ඥාණයට ප්‍රකට කරන්න හදන ඒ වගේම ඒට අභියෝග කළ හැකි කෙනෙක් වෙන්නේ නොවේතයි කියා පුරසාරම් දොඩන බොහෝ අය අද කාලෙත් අපිට උන තරම් දකින්නට අහන්නට බොහෝ නොවනත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අහන්නට දකින්නට ලැබෙනවා. අපි හන්නේ දැන් මේ වාගේ ශාස්ත්‍රවරු ඉන්න පරිසරයක දැන් මේ පරිබ්‍රාජක කියලා කියන්නේ තනින් තන ඇවිදගෙන යන ධර්ම ගවේෂණයේ යෙදෙන යම්කිසි තවත් ආගමික නිකායක්. ඒතොර ඒ නිකායට අයිති කෙනෙක් තමයි මේ සකුළුදායි කියලා කියන්නේ. ඔව් ඇත්තටම සකුළුදායිත්
ඒ වගේම ශාස්ත්‍රවරයෙක්. එහෙම අපහන්. ඉතින් මේ සකුළුදායි අපේ ස්වාමීන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ නිදාන කතාව පැහැදිලිවම කිව්වා. එතන ඉඳලා තව පොඩි කොටසක් තියෙනවා ඇත්තටම. එහෙමයි. ඉතින් සකුළුදායි කියන මේ පරිබ්‍රාජකයා දයාගේ ගෝලොත් එක්ක එකතු වෙලා උදේ පාන්දර නැගිටලා ලොකු කතාවක්. එහෙමයි. ඉතින් දැන් මේගොල්ලෝ කතා කළේ ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඉතින් ආණ්ඩුව ගැන, යුද්ධය ගැන, ඊළඟට ওই කන බොන දේවල් ගැන ඉතින් කොහොම කතා කර කර ඉන්නකොට තමයි කතාවලට මොකක් කියලා මොන කතා කියලාද අපි අහන්න කියන්නේ? ඒ කතාවලට ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නේ දෙතිස් කතා කියලා. එහෙමයි. ඉතින් ඒ සාමාන්‍යයෙන් දෙතිස් කතා අපේ පින්නතුලට ඉතින් උගන්වන්න දෙයක් නැහැ. මොකද හොඳට දන්නවා. අපි අහන්නේ දැන් ওই දෙතිස් කතා දිහා බැලුවාම දැන් රාජ කතා, චූර කතා, විවිධ කතා තියෙනවනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කතා වලින් තොරව අපිට කතා කරන්න පුළුවන්ද කියලා. දැන් මොකක් හරි කියනකොට දැන් අපි උනත් බනට දැන් රජුරු කෙනෙක් ගැන කියන්න එන අවස්ථාවක් තියෙන්න පුළුවන්. සමාජයේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කියන අවස්ථාවකදී හොරෙක් ගැන කියන කතා, හොරකමක් ගැන කියන කතාවක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක අපි හරියටම වෙන් කරගන්නේ? මේ දෙතිස් කතාවන්ට අහු වෙන්නේ. දැන් ඒක කෙලස් උපදවන විදිහට කිව්වොත්ද ඒක දෙතිස් කතාවක් ඉන්නේ? එහෙම නැත්නම් කොහොමද අපි මේක අකුසලයක් ඇති නොවන විදිහට භාවිතා කරන්නේ? ස්වාමීන් වහන්සේ දැන් අපි ධර්ම දේශනාවකට යම් කිසි උපදේශයක් දෙන්න ඒ වගේ රජවරු ගැන, හොරු ගැන, සමහර ලාවට ගණිකාවන් ගැන පව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඊට වඩා දේවල් ගැන උනත් කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතන මේ දෙතිස් කතාවේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි කතාවක් කරනකොට අපි සාමාන්‍යයෙන් හැමදාම කතා කරන දේවල් අපේ සිතේ ඇලීමක් තදින් ඇති වෙනවා නම්, ගැටීමක් ඇති වෙනවා නම්, දැන් බලන්න අපේ සාමාන්‍යයෙන් ගත්තම ඇලීම කියන්නේ අකුසලයක්, ගැටීම කියන්නේ අකුසලයක්. එහෙමයි. ඉතින් ওই කතා වලින් අපි ඇලීම් ගැටීම් දෙක ඒ වගේම කෙලෙස් උනන කතාවන් සිද්ධ කරනවා නම් තමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දෙතිස් කතාවේ කියලා කියන්නේ. එහෙම නැතුව අපිට දෙතිස් කතා වලට සම්බන්ධ දේවල් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අපිට ධර්ම සාහිත්‍යයේ දිහා බලනකොටත් අපි අහන ඕන තරම් රජවරු ගැන කතා කරලා තියෙනවා. දැන් ඇත්තටම දැන් මෙතන කියන්නේ දැන් ඔය නිකාං නිර්පරාදේ ඔය කිසිම වැඩකට නැති, එලවටත් නැති, මෙලවටත් නැති. ඉතින් ඔය මොකක් හරි හොරකමක් ගැන ඒ වගේ එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඉතින් ඇත්තටම මේ නිවන් අවබෝධ කරගන්න කෙනෙක්, මේ මාර්ගයේ යන කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ වචනේ 100%ක්ම පාලනය කරගන්න ඕන. මොකද අපේ මේ කය සංවර කරගන්න ලේසි ටිකක්. හැබැයි වචනේ සංවර කරගන්න අමාරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේලාට වදාළේ සම්නිපතිතානංගෝ භික්ඛවේ ද්වංකරණීය. මහණෙනි එකතු වුණාම වැඩ දෙකයි තියෙන කරන්න. එක්කෝ නිශ්ශබ්දව භාවනා කරන්න ඕන, නැත්නම් ධර්මයේ පමණක් කතා කරන්න ඕන. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තත් දැන් මේ ගිහි ජීවිතේ ගත කරන මේ පින්නතුල්ලාට උනත් ඇත්තටම වැඩිම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කට නිසා. කට පරිසම් කරගන්න පුළුවන් නම් ප්‍රශ්න හරි අඩුයි. එහෙමනම් මේකට තියෙන හොඳම දේ තමයි සම්මා වාචාව සම්පූර්ණ කරගන්නත් පුළුවන්, ප්‍රශ්න අඩු කරගන්නත් පුළුවන්, කෙලෙස් අඩු කරගන්නත් පුළුවන්, නිවනට සමීප වෙන්නත් පුළුවන්. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන එක. ලෝකයා ඕන දෙයක් හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය දේ කතා කරලා මාන්නෙන් ඉන්න කියන එක නෙවෙයි. නිකම් බොරුවට කතා කරන්න ගියාම ඕනට වඩා කතා කරනකොට මේ සමාජයෙන් මහා පරිහානියකුත් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. අපි අහන්නේ දැන් මේ නිතරම අපි අහන දෙයක් තමයි මේ කට පරිස්සම් කරගන්න කියන එක. කොහොමද කට පරිස්සම් කරගන්නේ? කට වහගෙන ඉඳීමෙන්ද? එහෙම නැත්නම් කතා කරන වචනය තුල ඇති සංයමයක් තුල? ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කට පරිස්සම් කරගන්න කියන එක ඉතින් කියන්නේ මේ කට පරිසම් කරගන්න නම් සාන්ත යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. එහෙමයි. නුවණින් මෙනෙහි කිරීම නැත්තම් අපිට මේ වචනේ පාලනය කරගන්න බෑ. ඔහේ කටට එන ඕන වචනයක් ඩෝන් ගාලා එළියට දානවා. ඒකනේ සාමාන්‍ය අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. අර අපිට මතක් කළොත් අපි හන්නේ
බුදුහාමුදුරුවෝ රාහුල පුංචි හාමුදුරන්ට මතක් කළේ පච්චවෙක්ඛිත්වා කෝ රාහුල වචී කම්මං කාතබ්බං. රාහුල වචනෙන් යම් කිසි ක්‍රියාවක් කරන කියන්නේ කතා කරනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරන්න නුවණින් විමසා බලන්න. ඒ නුවණින් විමසා බැලිය යුත්තේ මොන වගේද අපේ හාමුදුරනේ? අපි වචනේ සම්බන්ධව ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි වචනයක් එළියට දාන්න කලින් අතරත් මේක තියෙනවා නම් මේ ඒ ප්‍රත්‍යක්ෂාව තියෙනවා නම් අකුසල් සිද්ධ වෙන්නේම නැහැ. එහෙමයි. සාමාන්‍යයෙන් මුළු ජීවිතේම කුසල් මවන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කරපු රාහුල ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ වදාළේ ප්‍රත්‍යක්ෂණය. ඉතින් අපිටත් ඒවා ටික ටික අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද දැන් අපි දැන් අපි ద్వාරත්‍රයෙන් කටයුතු කරන්නේ. එහෙමයි. කයෙන් වැඩ කරනවා, කටින් කතා කරනවා, සිතින් හිතනවා. ඒක ටිකනේ අපිට තියෙන තොන්දර කියලා කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මෙතන වචනේනේ. දැන් අපි වචනයක් එළියට දාන්න කලින් අපිට පොඩ්ඩක් අර විදිහට ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් නම් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? ඉතින් අසත්‍ය නම් කියන්නේ නැහැ. ඉතින් සත්‍ය ඒත් කියන්නේ නැහැ. ආයේ ඒකත් ප්‍රත්‍යක්ෂා කරනවා. සත්‍ය වූවත් සත්‍ය වූ පමණින්ම කිව යුතුත් නෑ නේද? කිය යුතු නෑ. මොකද දැන් අද සමාජයේ බොහෝ දෙනා කියන්නේ ඉතින් මම ඇත්තනේ කිව්වේ කියනවා. ඇත්ත කියනකොට පලාතක් ගෙන අරන් ඉවරයි. එහෙමයි. ඒ නිසා අපි ඇත්තම කීම තුළ ප්‍රයෝජනයක් නැත්තම් ඒ ඇත්ත කියලා වැඩක් නෑ. එහෙමයි. එහෙමනම් අපි ඇත්ත තුලත් බලන්න ඕනේ මේ සත්‍ය කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? නැත්නම් මේක කුසල්ද මේක අකුසල්ද? මේක මෙලෝ වශයෙන් හොඳයිද පරලෝ වශයෙන් හොඳයිද? ඔය විදිහට ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂා කරලා මෙනෙහි කරලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් කවදාවත් මේ කටින් බොරුවක් කියවේද? අපි හන්නේ දැන් තවත් සමහර එතන ඇත්ත වචනයක් වෙන්න පුළුවන්. ඒ කියන එක මට හොඳයි. හැබැයි අනික් එක්කෙනාට ඒක නරක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මට නරක කියලා ඕන දුකක් විඳගෙන හරි මං ඇත්ත කියනවා අනිත් එක්කෙනාගේ යහපත වෙනුවෙන් කියලා අනිත් එක්කෙනාට හොඳ වෙනවා Tamanට ඒක නරක වෙනවා. ඒතකොට ඒ වගේ දෙයක් හමුවේ අපි කොහොමද හැසිරෙන්න ඕන? දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉතින් මෙතනදී අපි හොඳටම ධර්ම මාර්ගයේ යන කෙනෙක් නම් පරාර්ථ චර්යාව ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඉතින් අපි මට හොඳ වෙලා තව කෙනෙකුට නරක වෙනවා නම් ඒක කුසලයක් වෙන්නත් බෑ. එහෙමයි. දැන් මට හොඳ වෙලා අනිත් කෙනාට නරක වෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවට අපි අර පුදුම පාලනයකින් යුක්තව අර විදිහට මෙනෙහි කරලා කිව්වොත් දැන් මම කිව්වේ එකයි බොරුවක් කියවෙන්නේ නැහැ, පරුස වචනයක් කියවෙන්නේ නැහැ, හිස් වචනයක් කියවෙන්නේ නැහැ. දැන් මිනිස්සු කියනවානේ අපෝ හිස් විහිළුවක්වත් කරන්නේ නැතුව හිස් වචනයක් කියන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. සමහර අයට මේක ලොකු ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රත්‍යක්ෂණේ තිබුණොත් ස්වාමීන් වහන්සේ බොහොම මේ ඇඟට නොදැනි ඊටාම හොඳට මේ වචනේ පාලනය කරගන්න පුළුවන්. අපි හන්නේ දැන් ওই ප්‍රතිවේක්ෂණය තුලමද අර ස්ථානෝචිත ප්‍රඥාව කියන එකත් ඇති වෙන්නේ? පැහැදිලිවම ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ ඒකයි. දැන් සමහර මිනිස්සු කියනවා දැන් අපි පන්සිල් රකින්න පුළුවන්. හැබැයි මේ ඉඳලා හිටලා කැඩෙන දේ තමයි මේ බොරුව. පුංචි බොරුවක් හරි කියවෙනවා. පුංචි බොරුවක් හරි කියන්න වෙනවා. හාමුදුරුවෝ කිව්වට බෑනේ. මොකද අපි ජීවත් වෙන්නේ මේ සමාජයේ තියෙන බොරුව උඩ කියලා ඒක ඇත්ත. බොරුව උඩ තමයි මේ සමාජي ගොඩක් දුරට තියෙන්නේ. හැබැයි ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා නම් බේරෙන්න පුළුවන්. එහෙමයි. දැන් මොකද එක තාත්තා කෙනෙක් ඒ තාත්තා අසනීප වුණා. මම එක දිගට කතාව කියන්නේ. ඉතින් දැන් මේ කතාව වුණත් දෙතිස් කතාවකට අයිති වෙන කතාවක් නෙවෙයි. නෑ. එහෙමයි. මේක අපි කෙනෙකුට යහපතක් උදෙසා කියන කුසලාරම්මණයක් සඳහා කියන කතාවක්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ තාත්තා අසනීප වුණා. ඒ තාත්තාට සැත්කම් කීපයක් කරා මේ කොළඹ. එතුමාට අන්තිම සැත්කම් කරනකොට එතුමාට කතා කරගන්න බැරුව ගියා. එයාගේ පුතා ඉන්නේ පිට රටක. ඒ මහත්මයා ඒ අන්තිම කතා කරන්න බැරි කාලේ ඉතින් බැල් කීකේ හරි කතා කරනවා. කතා කරන්න හරි කැමති. ඉතින් දුරකථනයෙන් ඉතින් මාත් එක්ක කතා කරනවා. මට කතා කළා. ඉතින් ගොඩාක් ඉතින් විස්තර කියනවා. අන්තිමට අහනවා ස්වාමීන් වහන්සේ තේරුණාද කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ. ඉතින් මම
අන්තිමට පුරුදු වුණා. ඉතින් දැන් තේරෙන්නේ නැති නිසා මම කිව්වා තේරෙන්නේ නැහැ මහත්තයා කියලා. තේරෙන්නේ නැහැ කිව්වහම මෙයා නැවත පැය භාගයක් විතර තවත් විස්තර කරනවා. එහෙමයි. ඉතින් අන්තිමට මම මේකට බැලුවා මේ මහත්මයාගේ නෝනත් කිව්වා මට මහත්තයා හරිය සතුටු වෙනවා. ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා. ඉතින් බොහොම හොඳ කෙනෙක්. ඒ නිසා මම පුරුදු වුණා හරි මහත්තයා කියලා. ඉතින් තේරෙන විදිහට ඉතින් හංගවන්න. එහෙමයි. ඉතින් මේ විදිහට මේ තාත්තා පුතාටත් කතා කරනවා පිටරටට. අර විදිහටම කතා කළා. අර විදිහටම ඉතින් අනුශාසනා ඉතින් කීක අවවාද දීලා අහන පුතා තේරුණාද කියලා. පුතාට තේරෙන්නේ නැහැ. පුතා හොඳට සිල් රකින්න කෙනෙක්. ඒක මම හොඳටම දන්නවා ඒ තරුණ ළමයි. ඒ ළමයා තාත්තට කියනවා ඇහෙනවා තාත්තේ කියලා. ඒ පුතා මට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ තාත්තා කතා කරනවා. ඉතින් මගෙන් තේරුණාද කියලා අහනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ. මං ඇහෙනවා කියලා කිව්වා. ඒක සීලයට හානියක්ද? ඒ වෙලාවේ මම කිව්වා පුතා ඇත්තටම ඔයා මටත් වඩා ඉදිරියට ගිහිල්ලා. මොකද මම නිකන් හරි කියන එක තේරුණා කියන එකනේ. නමුත් ඒ ළමයා ඇහෙනවා කියලා කියනකොට ඇත්තටම එතන ඒ ස්ථානෝචිත ප්‍රඥාව. එහෙමයි. ඒ නිසා මේ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවනේ ස්වාමීන් වහන්සේ. දැන් ওই මිනිස්සු කියන කතාව අනේ මේ සමාජ බොරුවක් නොකිය ඉන්න බෑ කියන එක ඒක අනිවාර්යෙන් මේකෙන් ගැලවෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රඥාව තියෙනවා. දැන් ඇහෙනවා කිව්වට ඇහිච්ච සියල්ල තේරුණා කියලා අදහස් කරන්නේ නැහැ. නමුත් කියපු දේ ඇහුණා. ඔව්. එතකොට ඒ තුල තව දුරටත් පියා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ තේරුණාද නැද්ද කියලා. දැන් පුතාට ඇහිච්ච නිසා තාත්තා හිතා ගන්නවා එහෙනම් ඇහිච්ච දේ තේරෙන්නත් ඇති කියලා. ඒ තුල පුතාට බොරුවක් කියන්නට තියෙන ඉඩ අවකාශ ඇහිරිලා යනවා. ඒ සම්‍යක් ප්‍රයෝගයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. අපේ හාමුදුරනේ දැන් අපි දන්නවා අපේ හාමුදුර බොහොම පැහැදිලිව මතක් කළා යම් වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒ වචනය පිළිබඳව හොඳට කල්පනා කරන්න කියලා. දැන් ධර්මයේ සඳහන් වෙනවා හිතන්න ඕන අත්තව්‍යාබාධාය සංවත්තති. මේ වචනය Tamanට කරදර පිණිස පවතීද? දැන් හොඳට තිබ්බට පස්සේ හරි කරදරයක් වෙයිද? පරව්‍යාබාධාය සංවත්තති. මට හොඳ වෙලා අනිත් අයට කරදර වෙයිද? එහෙම නැත්නම් උභයව්‍යාබාධාය සංවත්තති. මටයි අනිත් අයට දෙගොල්ලටම කරදර වෙයිද කියලා බලලා එහෙම කරදරයක් නොවන කුසලයක් හොඳ දෙයක් තමයි ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේ දෙතිස් කතාවන් අතරේ වුණත් රජවරු ගැන, සොරුන් ගැන, වෙනත් ගෙවල් දොරවල් වල පවුල් ගැන කතා කරන්න වෙයි. හැබැයි අපි හාමුදුරුවෝ කියපු විදිහට ඇලීම් ගැටීම් දෙකෙන් තොරව වුණත් ඒ දේ කතා කරන්න අපි සිහිය නුවණ භාවිතා කිරීමයි වැදගත්. අපි හන්නේ දැන් මේ සකුළුදායි පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජක ආරාමයට යද්දී මහා හයියෙන් මහා ගෝසාවකින් ඔවුන් එක්ක කෑකෝ ගහමින් කතා කර හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දුටු සැනින්ම ඒ පිරිස සංසුන් කළා. ඇයි අපේ හාමුදුරුවෝ මේ අන්‍යාගමික ශාස්ත්‍රූවරයෙක් එනකොට එහෙම තමන්ගේ පිරිස සංසුන් කරන්න එතුමා පෙළඹුණේ මොන වගේ හේතුවක් නිසාද? ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකට හේතුව පරම ශක්තිය යම් තැනක තියෙනකොට අනිත් අය හැමෝම මොනතරම් ශාස්ත්‍රවරු සියල්ල දන්නවා කියාගෙන හිටියත් අර ඒ සැබෑම ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ හැම දිනාම ඒ පහතට වැටෙනවා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ සකුළුදායි තමන්ගේ ගෝලයන්ට කියපු ප්‍රකාශනේ බලපුවාම අන්න ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ ඔය කතාවලට කැමති නෑ. මොකද ඒ කාලේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණා. තථාගතයන් වහන්සේ බොරු කතාවල් එහෙම අනවශ්‍ය කතාවල් කර ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ගෝලයන්ට කිව්වා නිශ්ශබ්ද වෙන්න කියලා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩිහාම ඉතින් ආසනයක් හම්බුණා. තථාගතයන් වහන්සේ ඒකේ වැඩ හිටියා. සකුළුදායි මේ ප්‍රධාන පිරිවැජියා මොකද කරේ? පුංචි ආසනයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. ඉතින් වාඩි වෙලා දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ ක්‍රමයක් තියෙනවා. ධම්සභා මණ්ඩපයට වැඩියම වුණත් අර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවනේ මහණෙනි මං එන්න කලින් මොනවද කතා කර හිටියේ කියලා. අපි හන්නේ එහෙම අහන්නේ ඇයි?
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නිකන් ඕපදූපයක් හොයනවා වගේ අපි කතා කරපු එයාට මොකද්ද වමනාව කියලා. ඔව් එහෙම ඒක තමයි. එහෙමයි. ඒ හොඳ තැනක්. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අහන්නේ දැන් භික්ෂුන් වහන්සේලා යම් කිසි දෙයක් කතා කර කර හිටියා නම් ඒක පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පහදලා දෙනවා. එහෙමයි. ඇත්තටම හිතාගන්න බැරිව දැන් අපි ධම්මපදයේ ගත්තාම ධම්මපද ගාථාවල තියෙන දේශනා ගොඩාක් තථාගතයන් වහන්සේ එහෙම ඒ කතා කර කර හිටපු දෙයක් මාතෘකා කරලා උන්වහන්සේ බණ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ඇත්තට විශේෂ වෙන දෙයක්. අපි සමාජ මට්ටමින් ගත්තාම අපි කවුරු හරි කතා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මොකද අපිට එහෙම ඒක ධර්මයට එච්චර හරවන්නත් අපිට බෑනේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ වගේ හොයන්නේ ධර්මදේශනාවකට මාතෘකාවක් සපයාගෙන මූල බීජයක්. එහෙමයි. ඉතින් මේ පරිබ්‍රාජකගෙමුත් ඇහුවා මේ මොනවද කතා කර කර හිටියේ කියලා. දැන් එතකොට මෙයාට දැන් කියන්න බෑ. එයාත් ශාස්ත්‍රවරයෙක් හැටින් පෙනී ඉන්නේ. එහෙමයි. එයාට කියන්න බෑනේ දැන් අපි මේ අරක කතා කරා, මේක කතා කරා, හොරු ගැන කතා කරා, නළු නිළියෝ ගැන කතා කරා කියලා කියන්න බෑ. එහෙමයි. මෙයා මොකද කරේ? දැන් අපි වුණත් එහෙම දේවල් කරනවනේ. ඒ කතාව අනිත් පැත්තට දැම්මා. එහෙමයි. මෙයා කිව්වා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ කතා කරපු දේවල් ඉතින් ලෝකේ හැමදාම තියෙන දේවල්. ඉතින් බොරුවකුත් නෙවෙයිනේ. ඉතින් හැමදාම තියෙන දේවල් ඒකෙච්චර වැඩක් නැහැ. මම මේ කල්පනා කරේ මේ රජගහ නුවර ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි කිව්වා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඔය මොකද? නැත් සත්සාත්‍රුන් වහන්සේලාම මේ වස් කාලේ ඉන්නේ මේ රජගහ නුවර. එහෙමයි. ඒ ඔබ වහන්සේත් එක්ක දැන් ප්‍රධාන ශාස්ත්‍රුන් වහන්සේලා 7 නමක්ම ඉන්නවා. එහෙමයි. කියලා ඉතින් දැන් මෙයා දැන් කතාව කරගෙන යනවා. ඒ වෙලාවේ මේ සකුළුදායි පරිබ්‍රාජකයා කියනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ දැන් අපි සත්‍යාත්‍රුන් වහන්සේලා ගැන කතා කරා. එහෙමයි. ඉතින් මෙයා කියනවා මේ ඔය පූර්ණ කාශ්‍යප බණ කියනකොට ගෝලයෝ කිසිම ගරුත්වයක් නැහැ. උඩමිව වලනවා, ඈනුම් අරිනවා. කිසිම පිළිගැනීමක් නැහැ. කෑ ගහන්න එපා කියන්න ඕනේ. ඉතින් පුදුම අමාරුයි මේ ශිෂ්‍ය පිරිස පාලනය කරගන්න. එහෙමයි. අජිත කේස කම්බලීටත් ඔය සෙතේම තමයි. මක්කලි ගෝසාලටත් එහෙමයි, පකුද කච්චායනටත් එහෙමයි, සංජය බෙල්ලට්ටි පුත්‍රටත් එහෙමයි, නිගණ්ඨනාත පුත්‍රටත් එහෙමයි. ශ්‍රාවකයෝ කිසිම ගරුත්වයක් නැහැ ශාස්ත්‍රවරයාට. හැබැයි අපි හන්නේ කොහොමද ශාස්ත්‍රවරයෙකුට ගරුත්වය ඇති කරගන්නේ? ඒ කියන්නේ නිශ්ශබ්දව කියන දේ හොඳින් අසා සිටීමෙන්ද? එහෙම නැත්නම් දැන් ඔය හස්ත විකාර ආදී දේවල් කර කර සමහරු ඉන්නවා. ඇත්තටම කියනවා නම් දැන් මේ බෞද්ධ ජන සමාජ උනත් හාමුදුරු උනත් බණක් කියන්න වැඩම කරාට පස්සේ සමහර බෞද්ධ පින්නතුන් පවා සමහර වෙලාවට දන්නේ නැහැ ධර්මයට අදාළ ගෞරවය දෙන්න. ඒ නිසා කොහොමද එතෙන්ට මේ ශාස්ත්‍රවරයෙකුට දේශකයෙකුට අදාළ ගෞරවය ලැබෙන්නේ කොහොමද කියන එකත් විස්තර කරොත් හොඳයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳ ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේ ඇහුවේ මොකද මේ බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්නේ ගරුත්වයත් එක්කමයි. එහෙමයි. මට මතකයි අපේ ගුරුවරයා අපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුප්පාදක මාහිමියන් වහන්සේ කඩවැද්ද ජිනවංශ මාහිමියන් වහන්සේ. දවසක් මමත් තවත් ස්වාමීන් වහන්සේ නමකුත් දානේ වන්දලා පාත්‍රات අපි එල්ලගෙන දානශාලාවේ ඉඳලා එකට අපි දෙන්නගේම එකම වයස. එහෙමයි. දෙන්න එකට කතා කර කර කුටි වලට ගියා. ඒ වෙලාවේ අපේ පූජනීය මාහිමියන් වහන්සේ අපිට කතා කරා අතින් එන්න කියලා. අපි බොහොම බයෙන් ගියා ඉතින් ළඟට. ගියාම ඇහුවා මේ දෙනමගෙන් කවුද වැඩිමාල්? ඉතින් ඊට පස්සේ අර මාත් එක්ක හිටපු අනිත් ස්වාමීන් වහන්සේ කිව්වා මමයි ස්වාමීන් වහන්සේ වැඩිමාල්. ඉතින් එහෙමනම් මේ නම යන්න එපා ඉස්සරහින්. දෙන්න එකට ওই විදිහට කතා කර කර යනවා නම් කතා කරන්නේ කුණුහරුප කිව්වා. ඒ කියන්නේ නියම ගරුත්වයක් තියෙනවා නම් එහෙම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් එක්ක එකට යන්නේ නැහැ කිව්වා. එහෙමනම් මේ ශාසනය අපිට විනය පිටකේ වුණත් පරිශීලනය කරනකොට තේරෙනවා මේ වැඩිහිටි කමට ස්වාමීන් වහන්සේ පුදුම ගරුත්වයක් තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් අර අපේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ ප්‍රතිලාභ කරගත් උත්තමයාට ඉතින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලා අනිත් ශ්‍රාවකයෝ
උන්වහන්සේගේ ගුණ ඊටාම හොඳින් දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුදුම ගරුත්වයකින් දැන් අර අතන තනිකරම බොරුවක්නේ. දැන් ඔය අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ වර්තමානයේ ඉතින් අපි බුදුන් අපි රහත් අපි සියල්ල දන්නවා කිව්වට ඒ කියන තැනම ලොප් වෙනවා. ඒක පේනවා. එහෙමයි. ඉතින් ඒක නොඑක් ඒ වචන හරඹයක් දුන්නට ඉතින් ඒක ටික වේලාවක් යනකොට එතනම ඒක ලොප් වෙනවා. නමුත් සැබෑම ගුණයක් තියෙන උත්තමයෙක්ගේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර යථාවාදී තථාකාරී ගුණෙන් යුක්තයිනි කියන විදිහට කරනවා. කරන විදිහට කියනවා. ඉතින් ඒ වගේ මහා ඍජු ගුණ ඇති උත්තමයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේට කෙනෙක් සැබවින්ම උන්වහන්සේගේ ඒ අවබෝධයට පැහැදුනාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක ගලවන්න බෑ. අර සෝතාපන්න ශ්‍රාවකෙක් වෙච්ච අර මහානාම ශාක්‍ය පුත්‍රයා අර අවස්ථාවක ප්‍රකාශයක් කළානේ. ඉතින් මුළු ලෝකයේම එක පැත්තක වුණත් මම බුදුරජාණන් වහන්සේගේ පැත්ත කියලා. ඒ කියන්නේ මොකද ඒ අවබෝධයට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ඒක දැක්ක සකුළුදායි. සකුළුදායි දැක්ක මේ අර සාත්‍රුන් වහන්සේලාට කිසිම ගරුත්වයක් නැහැ ශ්‍රාවකයෝ. නමුත් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බණ කියනකොට පුදුම ගරුත්වයක්. ඒක කියන සූත්‍රයේම තියෙනවා මේ උගුරවත් පාදන්නේ නැහැ කියන. එහෙමයි. ඒ තරමට ගෞරවයෙන් බණ අහන්නේ. ඉතින් ඒ විදිහට මේ සකුළුදායි පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් අන්තිමට යාම කියනවා ස්වාමීනි ඔබ වහන්සේට උත්තර ගරු කරන්න හේතුවත් මම දන්නවා කියලා ප්‍රකාශ කරන්නේ. දැන් අපේ හාමුදුරු මනවින් පැහැදිලි කළා අර සකුළුදායි පරිබ්‍රාජකේ මතක් කරන ෂඩ්ශාස්ත්‍රූවරුන්ටම ඒ විදිහට අනුගාමිකයන්ගේ අදාළ ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා. මොකද ෂඩ්ශාස්ත්‍රූවරුන්ගේ අනුගාමිකයෝ ෂඩ්ශාස්ත්‍රූවරුන්ගෙන්ම බණ අහලා ඉවර වෙලා තවත් පිරිසකට ගිහිල්ලා කියනවලු ඔය බණ එයාට වැඩිය හොඳට මට කියන්න පුළුවන් කියලා. ඉතින් ඒ වාගේ තමන්ගේ ගුරුවරයාම අවඥාවට ලක් කරන විදිහේ ගෝලියෝ පිරිසක් තමයි ඒ අයට හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එලෙසින් බුදුරජාණන් වහන්සේට කිසි විටක අවමානයක් ඇති වෙන්නේ නැති වෙන විදිහටයි හැසිරුනේ. විශේෂයෙන්ම ශ්‍රාවකයන් විදිහට යමක් ශ්‍රවණය කරන වෙලාවේදී ඒ ධර්ම ගෞරවය ඇති වෙන විදිහට බොහෝම හොඳින් සංසුන්ව තැම්පත්ව ඒ දේ අහගෙන හිටියා. ඊටාම කලාතුරකින් තමයි ලෝකට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එවන් බුදුරජාණන් වහන්සේ නමකගේ මුවින් බුදු වදනක් පිට වෙනවා කියන එක මාර්ග සම්පතක්. ඒ සම්පත තුලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට ශ්‍රාවකයා උත්සාහවත් වෙනවා මිස ඒ නිෂ්ප්‍රයෝජනීය අතහැර දාන්නට හැබැයි දැනුවත්කම් තියෙන ශ්‍රාවකයෙක් කටයුතු කරන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුදු මුවින් පිට වෙන හැම බුදු වදනක්ම ශ්‍රද්ධාවෙන් පිළිගන්න තමන්ගේ ජීවිතයට ගලප ගන්න කොහොමද කියලා විමසමින් තමයි ඒ අය බණ අහන්නේ. ඒ නිසාම තමයි ගෞරව ලැබෙන්නේ. අපි හන්නේ සකුළුදායි පරිබ්‍රාජකතුමා එතුමාට වැටහෙන විදිහට මේ ශ්‍රාවකයෝ එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෝ උන්වහන්සේට ගරු කරන්නේ ඇයි කියන එක පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කළා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඔව් ස්වාමීන් වහන්සේ දැන් සකුළුදායි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට එයාට තේරෙන විදිහට එහෙමයි. එයාට තේරෙන විදිහට එයා කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ඇහුවානේ සකුළුදායිගෙන් ඇයි මට මගේ ශ්‍රාවකයෝ මෙච්චර ගරු කරන්නේ? එතන මෙයා කියන මම දන්නවා ඒකට හේතුව. බුදුරජාණන් වහන්සේ මොකද්ද? එතන මෙයා කියනවා ඔබ වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. අර බලන්න දැන් අද එහෙමයි. මේක අපිට විශේෂයෙන්ම අද සමාජයට මේක හොඳට සංසන්දනය කරන්න පුළුවන්. දැන් මෙයා කිව්වේ ඔබ වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. අප්පාහාරෝ කියලා පාලි වචනේ තියෙනවා. එතකොට චුට්ටක් වළඳන නිසා තමයි ඔබ වහන්සේගේ ගෝලයේ මෙතර ඔබ වහන්සේට ගරු කරන්නේ. ඊළඟට සකුළුදායි කියනවා ඔබ වහන්සේ
පාංශකූල සිවුරු දරන කෙනෙක්. එහෙමයි. පාංශකූල සිවුරු දරන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර වහන්සේට සලකන්නේ. අපි ඒ චුට්ටක් වළඳනවා වගේම චුට්ටක් වැළඳීමේ ආනිසංසත් කියනවා. පැහැදිලිවම සානස එහෙම. තරම් බුදුරජාණන් වහන්සේ අපට දැන් දානය වැළඳීම සම්බන්ධව උන්වහන්සේ වදාළේ දානෙ කොච්චර තිබුණත් අපි දානෙ වළඳලා බත් කටවල් 4ක් හෝ 5ක් තව වළඳන්න පුළුවන්කම තියෙද්දි දානෙ වැළඳීම නවත්තන්න ඕනේ. එහෙමයි. ඒ නවත්තලා වතුර පානය කරන්න. මොකද මේ බත් මතයට ගියොත් තීන මිද්දේට හැරෙනවා. ඊළඟට ඉතින් ප්‍රතිපත්ති පුරා ගන්නට අවස්ථාවක් නැතුව යනවා. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් උනට වඩා කාලා බීලා එහෙම ඉන්න එක ඒ භ්‍රමචර්යාවටත් ඒක අන්තරාවක්. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා ඉතින් මේ භෝජනේ මත්ඤ්‍යතාවය පමණ දැනගෙන වැළඳීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දැන් මෙතන මේ පරිබ්‍රාජකයා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ චුට්ටක් වළඳන හින්දා තමයි මේ ශ්‍රාවකයෝ පහදින්නේ කියලා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ ඒක දැන් අපි ගත්තාම තථාගතයන් වහන්සේ ඒක කරුණු සහිතවම ඒක පෙන්වලා දෙනවා යාට. අපි හන්නේ කොහොමද දැන් මේ සකුළුදායි බුදුහාමුදුරු චුට්ටක් වළඳනවා කියලා හිතුවේ? ඉතින් බැලුමට දැන් මන් දිහා බැලුවට කෙනෙක් හිතන්නේ නැහැ නේ චුට්ටක් වළඳනවා කියලා. කෙට්ටු ශරීරයක් පේන්නෙත් නැහැ. කොහොමද එහෙම උපකල්පනයක් ආවේ කවුරු හරි පිරිසකින් අහලා දැනගත්තද? ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් මෙහෙමනේ එදා ඉන්දියානු සමාජයේ අපි දැන් සවැත් නුවර ගමු. එහෙමයි. සවැත් නුවර ගත්තොත් ලක්ෂ 700ක් ජනතාව හිටියා. එහෙමයි. ලක්ෂ 700න් ලක්ෂ 500ක්ම මාර්ගඵලලාභී. කෝටි 7ක්. කෝටි 7ක්. එහෙමයි. කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභී. එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය මම රජගහනුවර ගැන ගත්තොත් ඉතින් රජගහනුවර වුණත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශාල ප්‍රමාණයක් හිටියා. ඉතින් එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැන් දායකයෝ මතු පිටින්නේ හැමදේම දකින්නේ. එහෙමයි. ඒ දායකයෝ මතු පිටින් දකින්න දේවල් දැන් අද බලන්න මේ පැහැදීම අද සමාජෙත් ඕන තරම් තියෙනවා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් සෙරප පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. සෙරප පාවිච්චි කරන්නේ නැති වුනහම මිනිස්සු පහදිනවා ඔකට. එහෙමයි. අනේ අර හාමුදුරු සෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා පහදිනවනේ. හැබැයි ඉතින් ඔන්න උන්වහන්සේගේ කකුලේ මොකක් හරි තුවාලයක් හැදෙනවා. එහෙමයි. තුවාලයක් හැදෙන උන්වහන්සේට දැන් සෙරප්පු දෙකක් පාවිච්චි කරන්න නැතුව බෑ පාවිච්චි කරන්න වෙනවා. ඉතින් උන්වහන්සේ සෙරප්පු දෙකක් පාවිච්චි කරනවා. ඔන්න එතකොට අර සෙරප්පු දෙකක් දාන්න නැතුවට පැහැදිච්ච කෙනා දකිනවා මේ ස්වාමීන් වහන්සේ සෙරප්පු දෙකක් දාගෙන යනවා. ඒතර මොකද වෙන්නේ? පැහැදුනේ සෙරප්පු දෙකක් නැතිව ඉන්න නිසා. දාන්න නැතුවට. දැන් සෙරප්පු දෙකක් දාලා තිනකොට පැහැදීම නැති වෙලා යනවා. කලකිරෙනවා. කලකිරෙනවා. ඉතින් කියනවා අන්න අරයත් ඉවරයි. ඉතින් කොහොමද කියන්නේ? අපරාධ නිවන ගැට්ට ළඟ ඉඳලා අනිත් පැත්තට වැටුණා කියලා කියනවා. අන්න හරි. ඉතින් මම ඒකයි කියසන්නත් මුලින් ඉඳලම මේ රූක්ෂ ප්‍රතිපදාවට මිනිස්සු හරි කැමතියි. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කරුණ සහිතව පෙන්නනවා. දැන් මොකද මේ අර ප්‍රසිද්ධියට දැන් බොහෝ දෙනා ඉතින් සකුළුදායිලත් ඇසුරු කරන අය ගිහිල්ලා කියන ඇති මේ බුහන්සලා වගේ නෙවෙයි. බොහෝම පොඩ්ඩයි වළඳන්නේ. දැන් සමහර වෙලාවට අපි අහන්නේ දැන් ඔය පණිවිඩේ කියපු මිනිස්සයා කියන දවසේ බුදුහාඳුරු චුට්ටයි වෙන්නේ නැති වළඳන්නේ නැත්නම්. ඔව් නෑ මේ සානස මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි බ්‍රහ්මණයෝ ගත්තාම එදා මතයක් තිබුණා මේ බ්‍රහ්මණයොන්ට මේ පුළුවන් තරම් බ්‍රහ්මණයෝ ගිහිල්ලා ඒ දානෙට ගිහිල්ලා ඒ දානේ කෑවොත් තමයි දානේ වැළඳුවොත් තමයි මේ දායකයන්ට ගොඩක් පින් සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. සමහර ඔය පරිබ්‍රාජකවරු කරලා තියෙන දානේ වළඳලා මේ ඇඟිල්ල උගුරට දාලා වමනේ දාලා ආයෙ වන්දනවලු. ඒ දායකයන්ට පින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් මත අපි හන්නේ දැන් සමහර අපේ බ්‍රාහ්මණ පවුල් වලින් එන දායකයොත් ඉන්නවා. අනේ අපිට පින් සිද්ධ වෙන්නේ තව චුට්ටක් වළඳන්න, තව චුට්ටක් වළඳන්න කියලා. දානේ බලහත්කාරයෙන් වළඳවන දායකයොත් ඉන්නවා. ඔව් එහෙම ඉතින් ශ්‍රද්ධාව තමයි. අනේ ස්වාමීන් වහන්සේ මේක මම හැදුවේ මේක වළඳන්න කියලා කියනවා. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේට අමුතු දේවල් මතක් වෙන්නේ. අපි හඳුර කියනකොට මට මතක් වෙගෙන යනවා. ඔව් ඒක සැබවින්ම ඒ වගේ දේවල් තියෙනවා. අපේ මෑණිවරු
බොහෝම සද්ධාවෙන් ඉතින් එහෙම කියනවා අනේ මේකෙන් වළඳන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ බ්‍රහ්මණයන්ගේ තිබිච්ච දෙයක් තමයි ඒගොල්ලෝ අර ඒ වළඳන තරමට දැන් සමහර මේ ඔය තාපසවරු වළඳලා එතරම් පෙරලෙනවා කියනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එන්නේ නැගිට ගන්න බෑ. මොකද දායකයන්ට පින් සිද්ධ වෙන්න පුදුම තරම් කනවා. ඊළඟට මොකද කරන්නේ? ඉතින් දායකයෝම කියනවා නැගිටවන්නේ. ඉතින් ඒ තරමට අමාරුයි. ඉතින් එතකොට දැන් බ්‍රාහ්මණයන්ට සාපේක්ෂව බැලුවොත් බුදුරජාණන් වහන්සේ අල්ප වශයෙන් අල්ප වශයෙන් ඉතින් ඒ යම් කිසි අවස්ථාවක අර ස්වාමීන් වහන්සේ කියනවා වගේ තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල ලුණු නැති අර සුන්සහලෙන් කොටාගත්ත අඟුරෙන් පුලුස්සාගත්ත රොටියෙන් පවා යපිලා තියෙනවානේ. එහෙමයි. ඉතින් අර ඒ වගේ අවස්ථාවක් වෙන්න ඇති. මොකද දැන් සමහර තැන්වලදී අපි අහන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ යම් වැඩි ප්‍රමාණයක් වළඳපු අවස්ථාවක් තියෙනවා. පැහැදිලිව මේ සූත්‍රය මේක පැහැදිලි වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී දැන් ඒ සකුළුදායට පැහැදිලි කරන පළවෙනි කාරණේට දැන් ඔයා කියනවා මම චුට්ටක් වළඳන නිසා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා කියලා. හැබැයි සමහර දාට මම මේ පාත්‍රයෙන් එකක් වළඳනවා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. හැබැයි මම එහෙම වැළඳුවාට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා ඈත වනාන්තරවල වතුර ටිකකින් යැපෙනවා, එක වේලකින් යැපෙනවා, බෙලි ගෙඩියකින් යැපෙනවා, බොහෝම සරලව යැපෙනවා. ඉතින් මගේ ගෝලයෝ මම චුට්ටක් වළඳනවට පැහැදිලා හිටියානම් මං ගොඩක් වළඳනවා දැක්ක ගමන් මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඒ නිසා දැන් පළවෙනි කාරණේ කෙලින්ම නිෂ්ප්‍රභා වෙනවා. දැන් සකුළුදායි කට අරගෙන බලයින් ඇත්තනේ නම් මේ බුදුරජාණන් වහන්සේට ශිෂ්‍යෝ සලකලා තියෙන්නේ මේ චුට්ටක් වළඳන නිසා නෙවෙයි. ඒක වටහා ගන්නවා යා. ඒක වටහා ගන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දෙවෙනි කාරණේ ඊතර චීවරයන සන්තුට්ටු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ලද සිවුරකින් පමණක් සතුටු වෙනවා. ඒ නිසා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා කියන හැඟීම තමයි සකුළුදායට තිබේ. එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ පාංශකූල චීවරය ගැන තමයි කියන්නේ. එහෙමයි. දැන් මෙයා කියන ඔබ වහන්සේට ශිෂ්‍ය උච්චර සලකන්න හේතුව ওই පාංශකූල සිවුරු දරන නිසා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම එදා පොරවගෙන හිටියේ බොහොම ලස්සන සිවුරක්. එහෙමයි. අපි අහන්නේ පාංශකූල සිවුර කියන්නේ මොකද්ද? පාංශකූල සිවුර කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අද කාලෙත් අපි කෙනෙක් මරුණාම පාංශකූලයක් දෙනවා. ඒ පාංශකූලෙ ඉතින් අපි අලුතෙන්ම සිවුරක් ගෙනල්ලා අද ඉතින් එකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක කාලය ගැවෑමෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍ය මිනිස්සෙක් මරුණාම අද වගේ මේ ආදාන උත්සව තිබුණේ නැහැ. අවමංගල උත්සව. දැන් අද එදා හැබැයි මංගල උත්සව තිබුණා, අවමංගල උත්සව තිබුණේ නැහැ. අද සමහරලාට මේ මංගල උත්සව වලටත් වඩා ඉහළින් අවමංගල උත්සව ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් මැරුණාම රෙදි කෑල්ලක උතල කැලේට ගිහින් දානවා. කැලේට ගිහින් දැම්මම ඉතින් දවස් දෙකක් යනකොට මේක කුණු වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් ඔය ළඟින් පිණ්ඩපාතේ යනකොට ඉතින් ගඳක් එනවා. උන්වහන්සේ දන්නවා මේ අලුතෙන් ගෙනත් දාපු මිනිහක් ඇති මේ කැලේ. ඉතින් වටපිට බලනකොට ඔන්න මිනිහක් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා අර පණුව නොයේ අපවිත්‍ර තැවිරිලා තිබිච්ච අර රෙදි කෑල්ල උන්වහන්සේ ගසල්ලලා අරගෙන එතන තියෙන ගඟකින් හරි ඇලකින් හරි මේක හොදනවා. සෝදලා මේක පිරිසුදු කරලා පන්සලේ ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කළ මහාන චීවරය තමයි ස්වාමීන් වහන්සේ පාංශකූල චීවරය කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඉතින් සකුළුදායට ආරංචි වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වගේ අපවිත්‍ර රෙදි කෑලි එකතු කරලා සිවුරු මහ ගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔව් මම පාංශකූල සිවුරු දරනවා තමයි. හැබැයි හැමදාම මම පාංශකූල සිවුරු දරන්නේ නැහැ. එහෙමයි. මොකද මම දැන් මේ පාවිච්චි දැන් ඇඳගෙන ඉන්න මම මේ පුරවගෙන ඉන්න සිවුරත් කොසල් රජමැදුරෙන් මට ලැබිච්ච කෙහෙල් දැල්ල වගේ. කියන්නේ ඒ තරම් සිව්මැලි වටිනා සිවුරක්. හැබැයි මම මේ වගේ වටිනා සිවුරු පරිභෝග කළාට මගේ ශිෂ්‍යයෝ ඉන්නෝ මුළු ජීවිත කාලෙම පරිභෝග කරන්නේ
පාංශකෝල සිවුරු. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලයේම පරිහරණය කරේ පාංශකෝල සිවුරුනේ. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඕන තරම් මේ ශාසනය තුළ හිටියා. එතකොට බලන්න මේ පැහැදීමේ තියෙන වටිනාකම දැන් බුදුරජාණන් වහන්සේ වදාරන ඔයා කියනවා මම මේ පාංශකෝල සිවුරු දරන නිසා තමයි මගේ ශිෂ්‍යෝ මට සලකන්නේ කියලා. හැබැයි එහෙමනම් මම මේ දැන් හොඳ සිවුරු පාවිච්චි කරනකොට වටිනා සිවුරු පාවිච්චි කරනකොට මේ පැහැදීම තියෙන්න විදිහක් නැහැ. ඒතර දෙවෙනි කාරණයක් නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒ කියන්නේ තවත් පැහැදෙන්නට වෙනත් කාරණා තියෙන බව ඒ තුලින් ගම්‍ය වෙනවා. එතකොට අපි හඳුරන්නේ සකුළුදායි පරිබ්‍රාජකතුමා තවත් කාරණා තුනක් මතක් කරනවා. තමන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රාවකයෝ මෙතරම් ගුණ කියන්න අනුගාමිකයෝ බුදුහාමුදුරුවන්ට විරුද්ධ නොවී කටයුතු කරන්න ප්‍රසාදයට පත් වෙලා කටයුතු කරන්න හේතු වෙන. ඒ අතරේ ඒ කාරණාව තමයි මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතයෙන් යැපෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ අපේ හාමුදුරනේ දිගටම තමන්ගේ ජීවිත කාලයේ පිණ්ඩපාතයෙන්ම දෙයපුනේ එහෙම නැත්නම් වෙන විදිහට දානේ වැළඳවද? ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේට ආරාධනාවක් නැත්තම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. හැබැයි මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ දුතාංග ධර්මවල තියෙනවා මේ පිණ්ඩපාතිකාංගය කියලා. ඉතින් පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ දායකයෝ ගෙනල්ලා පූජා කරන දානේ වළඳන්නේ නැහැ. එහෙම මාන්නෙකට නෙවෙයි. උන්වහන්සේ මාන්නේ කඩා ගන්න එහෙම තමයි කරන්නේ. මුළු ජීවිත කාලයේම පිණ්ඩපාතෙන් යැපෙන ස්වාමීන් වහන්සේලා අදටත් ඉන්නවා. එතකොට දැන් මේ පරිබ්‍රාජකයා පැහැදුනේ තථාගතයන් වහන්සේට පැහැදිලා ඉන්න පිණ්ඩපාතයෙන් යැපෙන නිසා කියලා. අපි අහන්නේ ඇයි කෙනෙක් පිණ්ඩපාතේ වැඩම කිරීම තුළ පැහැදෙන්නේ? මොකද්ද අනිත් විශේෂත්වය? පිණ්ඩපාතේ යාම තුළ ඇතිවෙන සුවිශේෂ ගුණයක් තියනවාද? ස්වාමීන් වහන්සේ ඇත්තටම පිණ්ඩපාතේ යෑම තුළ මාන් එහෙම ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නැති වෙලා යනවා. එහෙම. පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ හිඟා කනවා වගේ වැඩක්. හිඟා කනවා පැහැදිලිවම සිඟා පිඬු සිඟා යනවා කියලා නේ කියන්නේ. පැහැදිලිවම සානස. මොකද මට අත්දැකීමක් තියෙනවා. දැන් මේ ගොඩක් ඉස්සර අවුරුදු 20කට විතර කලින් අපි ඔය දකුණු පළාතේ නගරයක පිණ්ඩපාත ගියා. එහෙමයි. ඉතින් අපි අර 20කටත් වැඩි ඇති. ඉතින් පැවිදි වෙච්ච මුල් කාලේ ඉතින් අපි සාමාන්‍ය අපි ශාලාවට පිණ්ඩපාත යනවා. ඉතින් ඒක දාන ගෙනල්ලා දෙන තැනනේ. නමුත් ගෙවල් ගානේ පිණ්ඩපාතේ වැඩිහම ඉතින් හරි පුදුම අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙමයි. සමහර වෙලාවට සමහර දායකයන්ගේ තියෙන උපරිම සද්ධාව. සමහර අයගේ එහෙම සද්ධාව මාත්‍රයක්වත් නැහැ. ඉතින් දැන් එහෙම පිණ්ඩපාතේ ගිය අවස්ථාවක මට එක ගෙදරකට මම පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගියාම ඉතින් ඒ ගෙදර හිටපු ඒ මහත්තයයි ඒ පිරිස කිව්වන්නේ මේ හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ ඇවිල්ලා කියලා. ඉතින් ගෙදර ඉන්න වැඩ කරන කෙනාට කිව්වා මේ මිනිස්සයා ඉන්දියාප්පු වාගයක් මට ගෙනල්ලා පූජා කරා. ස්වාමීන් වහන්සේ පූජා කරේ අර පපඩම් පැකට් තියෙන පපඩම් දාන අර කොලේ ඒ වගේ සාමාන්‍යයෙන් කුණු කූඩේට දාන කොලේ තමයි එයා ගෙනල්ලා මට පාත්‍රයට දැම්මේ. ඒතර ඒක ගන්න ඇත්තේ ඒ වාදනයක තිබිලානේ. එතකොට ඒ වෙලාවට ඉතින් ඇත්තටම අර පුදුම විදිහට අර Tamanට තියෙන මාන්නාදී ඒ සියල්ලම නැති වෙලා යනවා. මොකද ඒ විවිධත්වය නිසා. ඉතින් අපේ මම හිතන්නේ හැම පළාත්වලම ඔය වගේ අවස්ථාවන් තියෙනවා. ඒ පැත්තේ විතරක් නෙවෙයි නේද? ඔව්. දකුණු පළාතේ කියපු හින්දා නෑ ඇත්තටම දැන් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපේ තව පළාතක මට මම කිව්වේ එක විවිධ අත්දැකීම්. එහෙම. ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා තින උතුම් උන්වහන්සේ මට කිව්වා ඉතින් ඈත ගමක ඉතින් පුදුම සද්ධාවකින් ඉතින් ඒ හැමදේම සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙනවා. ඒවා ඉතින් ඒ නිසා පිණ්ඩපාතයේ තුලින් ස්වාමීන් වහන්සේ අල්පේච්ඡතාදී ගුණ ඉතාම හොඳට වැඩෙනවා. අපි හන්නේ මටත් මතකයි මම කුඩා කාලේ මහරගම ධර්මායතනයේ අවට පිණ්ඩපාතේ වඩිනකොට ඒත් සමහර දායකයෝ බොහෝම ශ්‍රද්ධාවෙන් පිණ්ඩපාතේ බෙදන්න බලාගෙන ඉන්නවා. සමහරු ගිය ගමන් දුවගෙන ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ අද පොඩ්ඩක් පරක්කු වෙලා නැගිටි පොඩ්ඩක් වෙලා ඉන්න උයලගෙනත් දෙනවා කියලා. ඉතින් ඉන්නවා ටික වෙලා. තවත් දායකයෝ
බලාගෙන ඉන්නවා දැන් ගෙදරට ගියාම හාමුදුරුවෝ දැන් යයි කියලා යන්නේ නැහැ කියලා තේරිච්ච ගමන් ගෙදර තියෙන මොන හරි උතාගෙන ඇවිල්ලා ගෙනල්ලා දාලා ඉක්මනට යවන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අපි හාමුදුරුවනේ පින්ඩපාතේ දෙන්නේ නැතුව ගොඩාක් වෙලා යනවා. ඉතින් අපිත් බලන පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන ඉන්න එකේ වෙලාව ගියාට පස්සේ ඔළුව උස්සලා බලනකොට ජනෙල් රෙදි මෑත් කර බලන හාමුදුරුවෝ ගියාද කියලා. එහෙමයි දැක්කම අපි හිමින් සැරේ එතනින් යනවා. ඉතින් ඒ වගේ එක සමහරට බල්ලෝ ලිහල යන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවලද අර පින්ඩපාතේට හම්බ වෙන බනිස් ගෙඩිය එහෙම විසි කරලා තමයි බල්ලගේ අවධානය වෙනතකට යොමු කරලා දුවන අපි බේරිලා ඉන අවස්ථා තියෙනවා. සැබවින්ම අපේ හාමුදුරනේ පින්ඩපාතේ වඩිනවා කියන්නේ අනතිමානී ගුණය දිනු කරගන්න තියෙන හොඳ ප්‍රායෝගික අවස්ථාවක්. හිඟා කනවා වැඩේ කියන්නේ මනස අර මානය කියන එක පල්ලෙහාටම වටන ක්‍රියාවක් හැටියට අපිට පින්ඩපාතේ වැඩම කිරීම හඳුන්වන්න පුළුවන්. අපි හඳුනන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද උපසම්පදා භික්ෂුවකට දැන් උපසම්පදා වෙනකොට පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තතති යාව ජීවං උත්සාහෝ කරණියෝ කියලා. අර අනිත් ඒවා අතිරේක ලාභ වශයෙන් නේද ගන්න කියලා තියෙන මේක දිවි හිමියෙන් පුරුදු කරන්න ඕන ක්‍රියාවක් හැටියටත් උන්වහන්සේ අවධානය කරලා තියෙනව නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්ඩපාත චර්යාව භූම වර්ණනා කරලා තියෙන එකට හේතු රාශියක් තියෙනවා. දැන් එක හේතුවක් ස්වාමීන් වහන්සේ පැහැදිලිව මතක් කළා මේ අනිත්‍යමානී ගුණ වඩා ගන්නට ඒක ලොකු උපකාරයක්. කොටින්ම කිව්වොත් මහානකම හරියට කරගන්න ඒක ලොකු උපකාරයක්. මොකද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවට ගිජු වුණොත් ඒවට හුරු වුණොත් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මහානකම අමතක වෙලා යනවා. අපි ඒක පුංචි දෙයක් කිව්වොත් අද කාලේ මේ හොඳට ඉතින් බණ කියපු ස්වාමීන් වහන්සේලා අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් නිසා අපි එහෙම කතා කරාට කමන්නේ. ඉතින් හොඳට බණ කියා හිටපු ස්වාමීන් වහන්සේලා අද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායනකොට විවිධ මත දරලා මහා පරිහානියකටපත් වෙලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ලාභ සත්කාර කියන එක හරියට මේ මහානකමට මාර්යාගේ තොණ්ඩුව හැටියටයි බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළා තියෙනවා. අර බිලි කොක්කක් හා සමානයි කියලා සඳහන් බලිසෝබික්ක වේලාභ සක්කාර සිලෝගු කියලා. හරියට බිලි කොක්කක ඇමුණුනා වගේ. බිලි කොක්කක මාළුවෙක් ඇමුණුනාට පස්සේ ගලව ගන්න ලේසියෙන් නෑ වගේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ඇමිනෙන්න ගියාම ආයි බේරෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒකමයි බුදුරජාණන් වහන්සේ ඒක එක පැත්තක්. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දා මහා ධර්ම ප්‍රචාරයක් සිද්ධ කළේ. එහෙමයි. තථාගතයන් වහන්සේට ධර්මයේ ධර්ම ප්‍රචාරයේ උන්වහන්සේ සිද්ධ කළේ පාගමනින් වැඩම කරමින් පින්ඩපාත චර්යාවේ යෙදෙමින් දැන් භික්ෂුන් වහන්සේලා එදා 60 දෙනමක් උන්වහන්සේ මේ ධර්මචර්යාවේ යෙදෙවි මේ පින්ඩපාත චර්යාවත් සමග. එහෙමයි. ඒතර බොහෝ දෙනාට බොහෝ කුසල් කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. දැන් අහිංසක කෙනෙකුට පන්ති ભેදයක් නැහැ. පින්ඩපාතේ වඩිනකොට මේ ගෙවල් බල පින්ඩපාතේ වන්නේ නැහනේ. එහෙමයි. ගෙපිලි වලින් පින්ඩපාතේ වඩින්නේ. ඒතර බොහෝ දෙනාට කුසල් කරගන්නත් ඒක ලොකු අවස්ථාවක් වෙනවා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ පින්ඩපාත චර්යාව බොහෝම වර්ණනා කරලා තියෙන්නේ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේ අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ හැමදාම පින්ඩපාතේ වැඩියේ නැහැ. එහෙමයි. මොකද තථාගතයන් වහන්සේ නොඑක් ආරාධනා ලැබුණාම උන්වහන්සේ ආරාධනාවට වැඩම කළා තියෙනවා. ඉතින් අද අපේ භාෂාවෙන් කිව්වොත් ලොකු බංගලාවට තථාගතයන් වහන්සේ වැඩම කළා තියෙනවා. දැන් අසදොස මහා දානයත් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඉතින් අසදොස මහා දානය කියන්නේ සුළුපටු දානයක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ සකුළු දායට කියනවා මම ඉතින් ওই ලොකු මාලිගාවලට කියලා දානේ වළඳනවා ආරාධනාවක් ලැබුණම. හැබැයි මගේ සමහර ගෝලයෝ ඉන්නවා මුළු ජීවිත කාලයේම පින්ඩපාතෙන් යැපෙන අය. හැබැයි කිසිම ගෝලයෙක් කිසිම ශිෂ්‍යයෙක් අන්න අපේ බුදුරජාණන් වහන්සේ අහවල් මාලිගාවට කියලා දානේ වළඳනවා කියලා අපහැදිලා නෑ. කවුරුත් මාව දාලා ගිහිල්ලා නෑ. ඉතින් එහෙමනම් සකුළු දායට තේරෙනවා මේකට නෙවෙයි බුදුරජාණන් වහන්සේට මේ ශිෂ්‍යයෝ සලකන්නේ. එහෙම අපහන්නේ. දැන් අපි හන්නේ ඒ වගේ බොහොම පාටු එහෙම නැත්නම් සමහර වෙලාවට ටිකක්
රූක්ෂ ප්‍රතිපත්ති කියලා හිතන දේවල් වලට ගෝලියෝ පැහැදෙනවාය කියලා කරුණු දැක්වාට සකුළුදාය විසින් ගෝලයන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමන් කෙරෙහි පැහැදෙන්නේ එවන් සීමිත කාරණා සඳහන් නොවේ කියන එක බුදුහාමුදුරුව අවධානය කරනවා. තවත් කාරණා විදිහට මේ රූක්ෂ සේනාසන රුක්ක මූල සේනාසනවල වාසය කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම විවේක සුවයට කැමති කෙනෙක් වශයෙන් කරුණු කාරණා දක්වනවා අපහාන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරනවා තමන් වහන්සේට ශ්‍රාවකයෝ පැහැදෙන්නේ මේ කාරණාවන්ට නෙවෙයි කියන එක. කාලේ ඊටාම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා අපහාඳුරන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදෙන්නට හේතු වෙන කාරණා කීපයකුත් මේ සූත්‍රය ඇසුරේදී දක්වනවා. ඒ කාරණාවලට අවධානය යොමු කළොත් වඩාත් යෝග්‍යයි කියලා හිතනවා කාලය ඉදිරි කර ගැනීම සඳහා. අපි හාඳුරන්න පුළුවන් යම් කාරණාවක් කලින් කියපු කාරණාවට මතක් කරන්න තියෙනවා නම් ඒකත් කියමින්ම බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මේ අධි සීල ගුණය කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදෙන ආකාරය පිළිබඳවත් කරුණු දක්වන්න. ස්වාමීන් වහන්සේ දැන් ඊතුරු කාරණා දෙක ඇත්තටම අපිට කාල වේලාව මදි. එහෙමයි. අපි තාම කෙටියෙන් මතක් කරොත් අර පරිබ්‍රාජකයා කිව්වේ මේ වහන්සේට පැහැදිලා ඉන්නේ මේ ගස් මුල ඉන්න හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මං ගස් මුලත් ඉන්නවා, එලිමහනෙත් ඉන්නවා, වැලි තලාවලත් ඉන්නවා. හැබැයි මම මෙහෙම ඒ වගේ තැන්වල හිටියට මම ලොකු මාලිගා වගේ පන්සල් බාර අරගෙන තියෙනවා. එහෙමයි. සවැත් නුවර ජේතවනාරාමේ, සිපතනාරාමේ, වේළුවනාරාමේ මේ වගේ පන්සල්. හැබැයි මගේ ගෝලයෝ කවුරුත් ඒකට අපහැදිලා නැහැ. ඊළඟට විවේකයට කැමති නිසා කියන කාරණේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළෝ මං විවේකයට කැමති. නමුත් මට විවේකයක් නැහැ. මම නිතරම රාජ මහා මාත්‍යරු වට කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව වට කරගෙන මොකද බණ කියපු එකමයි වැඩි. හැබැයි මම මෙහෙම පිරිසත් එක්ක හිටියට මගේ සමහර ගෝලියෝ ඉන්නවා කැලේට වෙලා තනියෙන්ම භාවනා කරන අය. ඒ කිසිම ගෝලෙක් මට අපහැදිලා නැහැ. ඕක තමයි ඒ කාරණා පහ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔය කියපු කිසිම කාරණයකට නෙවෙයි මගේ ගෝලයෝ මට පැහැදිලා ඉන්නේ. ඒක දැන් සකලුදායටත් ඔප්පු වුණා. අපි හන්නේ දැන් මෙතෙන්දී අදහස් කිරීමක් වෙනවද පැහැදිය යුත්තේ මේ කාරණාවන්ට නෙවෙයි කියන එකත්. ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපි දැන් පැහැදීම අපි බාහිර සාමාන්‍ය කෙනෙක් ගත්තට වටින් පහදිනවා. එහෙමයි. අපේ සිරිතක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ මේ ලාංකීය බෞද්ධයෝ තුල මම ඒක දැකලා තියෙනවා ඉක්මනට පහදිනවා. ඉක්මනට අපහදිනවා. ඔය දෙකම හොඳ නැහැ. එහෙමයි. සාමාන්‍ය බාහිර දේවල් දැකලා ඉතින් ඔන්න පහදිනවා. දැන් අහවල් තැන මෙහෙමයි. ඉතින් මම කියන්නේ ඒවට අපහදින්න කියලා කියන්නේ. නමුත් ඒ පහදිනවා වගේම තමයි මෙන්න අපහැදීමත් ඒ ළඟම තියෙනවා. එහෙමයි. ඉතින් හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මගේ ශිෂ්‍යයෝ මට සලකන්නේ ඕවට නෙවෙයි. ඒ බාහිරව අපිට සාමාන්‍ය කෙනෙකුට පේන දේවල් වලට නෙවෙයි මගේ ශිෂ්‍යෝ සලකන්නේ පළවෙනි කාරණේ අදි සීලය. එතකොට ස්වාමීන් වහන්සේ මේ අදි සීලය කියලා කිව්වහම ඉතින් සීලය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තොත් සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයනේ. එතකොට අදි සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සීලය. ඒ සීලයට සමාන කරන්න පුළුවන් සීලයක් මේ තුන් ලෝක ධාතුවේවත් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ හොඳට ඔප්පු වෙනවානේ අර උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා බැලුවානේ මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිහතමානී උත්තමයන්ගේ අර පිරුණු කලේ දියොනසලී කියලා ඉතින් අපි අහලා තියෙනවානේ. ඒ වගේ තථාගතයන් වහන්සේ සියල්ලම දන්නවා වුණත් උන්වහන්සේගේ නිහතමානීකම උන්වහන්සේ කල්පනා කළා ගුරුවරයෙක් නැතුව ඉන්න එක ටිකක් හරි අමාරුයි. ඉතින් මට ගුරුවරයෙක් හොයාගන්න ඕන. ඉතින් ගුරුවරයෙක් වුණාම Tamanට වඩා තපසින් ගුණයෙන් නුවණින් සීලයෙන් වැඩි හිටියෙක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කල්පනා කළ බැලුවා මට වඩා සීලයෙන් එහෙම කෙනෙක් නැහැ හිතන්නවත් බෑ. සමාන කෙනෙකුත් නැහැ. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමාන කෙනෙකුත් නැහැ. ඒ වගේම ඒ අහලකටවත් එන්න පුළුවන් කෙනෙක් නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ
තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේම ගුරුවරයා හැටියට තියාගත්තා. ඉතින් මෙතනින්ම පේනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් තියෙන උත්මේ මේ ලෝක ධාතුවේ නැහැ. ඊළඟට මේ අදි සීලය හොඳටම විද්‍යමාන වෙනවා විනය පිටකේ. විනය පිටකයේ හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මොනතරම් පරම සීලයක් තිබිච්ච උත්මෙද්ද මේ සීලය පිළිබඳව උන්වහන්සේ තරම් දන්න උත්මෙක් කිසිසේත්ම නැහැ. ඒ වගේම එහෙම ඉන්න විදිහකුත් නැහැ. විනය පිටකේ ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ අදි සීලය ඉතාම හොඳට පැහැදිලි වෙනවා. අපි හන්දරට දැන් අර සෝතාපන්න පුද්ගලයෙක් සතු වෙන සීලයට අපි කියනෝනේ අරියකාන්ත සීලය කියලා. එතෙන්දී පැහැදිලි කරනවා මේ සීලය මේ සමාධි සංවත්තනික සීලය කියලා. සමාධියට උපකාර වෙන සුළු සීලය. එයද මේ අදි සීලය වශයෙන් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් යම් යම් පොඩි පොඩි දේවල් වලින් වැළකීලා කය වචනේ සංවර කරගෙන ඉඳීමකුත් තිබෙනවා. ඒ වගේම ගැඹුරින් බැලුවොත් අපේ හාන්දරනේ ඉන්ද්‍රියන් සංවර කරන සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතු ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි කියන ක්‍රමයට ගත්තොත් හිතේ ඇති කරගන්න ඒ සමාධියට පාදක වෙන සීලයද මෙතනදී අදි සීල කියලා හඳුන්වන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ සමාධියට කොටින්ම නිවනට උපකාර වන සීල විසුද්ධියක් බවට පත් වෙන සීලය තමයි බොහෝසෙන් අදි සීලේ බවට යනුවෙන් හඳුන්වන්නේ. නමුත් මෙතනදී මේ සූත්‍ර දේශනාවේදී අදි සීලය කියන තැන ඉතින් බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන තමයි එහෙමයි විශේෂයෙන්ම සඳහන් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සත්‍ය විසුද්ධි පාස් කරලා උන්වහන්සේ සර්වඥතා ඥාණය ප්‍රතිලාභ කරගත් උත්තමයා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දැන් අර මම විනය පිටකේ ගැන කිව්වනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් අපි විනය පිටකේ පරිශීලනය කරනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ පරම සීලය. ඒ කියන්නේ උන්වහන්සේ මේ ශාසනයේ සීලයකින් සෑහීමකට පත් වෙන එකක් නෙවෙයිනේ. සීලයත් ඇත්තටම උපකාර කරගන්නේ සමාධිය පිණිස. එහෙමයි. ප්‍රඥාව පිණිස, විමුක්තිය පිණිස, අමා මහ නිවන් පිණිස. ඉතින් එහෙමනම් ඒ සීලය බුදුරජාණන් වහන්සේ දැන් අපි උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ සීලය අපි දෙනම දන්නවා. ඒ විනය පිටකයේ කියවනකොට මොනතරම් කුඩා හිතා ගන්නවත් බැරි සියුම් තැන් බුදුරජාණන් වහන්සේ තාම හොඳට පැහැදිලි කරලා තියෙනවා. දැන් විනය පිටක ඉගෙන ගන්නකොට තේරෙනවා මේ වගේ ශික්ෂණයක්, මේ වගේ හික්මීමක්, මේ වගේ ව්‍යවස්ථාවක්, මේ වගේ නීතිමාලාවක් සකස් කරන්න අදි සීලයෙන් යුක්ත නැති කෙනෙකුට නම් කිසිසේත්ම පුළුවන් කමක් නැහැ කියන එක. එහෙමයි. දැන් මොකද දැන් සමහර ශික්ෂාපද ස්වාමීන් වහන්සේ අපි ගත්තාම මම මේක බණටත් කියලා තියෙනවා. ඉස්සර අපි විනය ඉගෙන ගන්නකොට අපේ පන්තියේ හිටියා දෙනියාය පැත්තේ පොඩි හාමුදුරු කෙනෙක්. ඉතින් මේ පොඩි හාමුදුරු බොහෝම දක්ෂයි. ඉතින් අපි විනය ඉගෙන ගන්නකොට මේකේ හැම දෙයක්ම තියෙනවා. කියන්නේ විනය පිටකේ හාරගෙන අටුවාවත් එක්ක ඉගෙනගෙන යනකොට නැති දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දේශනා කළා තියෙනවා. අපි ගත්තොත් දැන් අපේ ජීවිත අපිට අමුතුවෙන් හිතලා කරන්න දෙයක් නෑනේ. හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කුටියක් ගත්තොත් කුටියක් අමදින විදිය, ජනිල්ලයක් අරින්න ඕන වෙලාව, වහන්න ඕන වෙලාව, මකුළු දැලක් කඩන විදිය, දානේ වළඳන විදිය, සැතපෙන විදිය, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන විදිය, සිවුරක් සකස් කර ගන්න විදිය, සිවුර පොරවන විදිය, කෙස් රවුල් බාන විදිය, නියපොතු කපන විදිය. අපි හන්නේ දැන් ඒ ඔක්කොම මේ සර්වඥතා ඥානයටත් අදාළ කොටස්ද? පැහැදිලිවම දැන් ඔය සියල්ල දැනගන්නවා කියලා කියනකොට ඒක සියල්ල දත් කියන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. විනය පිටකේ මම නම් මේ පෞද්ගලිකව මම මේ කියන්නේ. එහෙමයි. මම ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගත්තේ විනය පිටකෙන්. එහෙමයි. ඒ කියන්නේ මොකද ඒ තරම්ම පුදුමයි උන්වහන්සේ අපට මේ දේශනා කරලා තියෙන ශික්ෂාපද. ඉතින් එහෙමනම් ඒ තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට මම අර කියපු කතාවත් මට අමතක වුණා. අර පොඩි හාමුදුරුවෝ
දවසක් අපේ පන්තියට ඇවිල්ලා කිව්වා හරි වැඩේ මේ බුදුරජාණන් වහන්සේ මේ බලාගෙන යනකොට හැමදේම කියලා තියෙනවා. ඔබ වහන්සේලාට පුළුවන් නම් බුදුහාමුදුරුවෝ නොදාලා දෙයක් හොයාගන්න කිව්වා. එහෙමයි. ඒ වෙලාවේ අපි හිතුවා ඒක බොහොම පහසු දෙයක් කියලා. අපි ඉතින් මොනවා හරි හොයාගෙන එනවා. එතකොට අපේ ගුරුවරයා නැවක අතෙන්ට සම්බන්ධයි මෙතෙන්ට සම්බන්ධයි. ඉතින් අපිට ඇත්තට අන්තිමට කිසි දෙයක් හොයාගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ නොදාලා දෙයක්. ඒකෙන් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන අදි සීලය. එහෙමයි. දැන් කෙනෙක් ඇහුවොත් මේ කොරෝනා ගැන එහෙමත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද අනාගතේ? ඒ ස්වාමීන් වහන්සේ කොච්චර ඉතින් වසංගත රෝගී ගැන උන්වහන්සේ කොච්චර පැහැදිලිවම එහෙමයි විසම පරිහාරජ ආබාධා කියන්නේ. ඔව් දැන් පැහැදිලිවම දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ගත්තොත් සූත්‍ර දේශනාව කිරිමානන්ද සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ මේ වසංගත රෝගී පිළිබඳව දේශනා කරලා තියෙනවා. එහෙම අපහන්නේ. එතකොට අපහන්නේ දැන් කාල සීමා බොහොම ඉක්මනින්ම වියකී යනවා අපිට નિયમિત සර්වඥතා ඥානයේ කෙරෙහි ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ තුල තියෙන සර්වඥතා ඥානයේ කෙරෙහි පැහැදෙනවා. අධි ප්‍රඥාව කෙරෙහි පැහැදෙනවා. ඒ වගේම ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීමට බුදුරජාණන් වහන්සේ කරන ඒ දේශන ක්‍රමය කෙරෙහි පැහැදෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රතිපදාව කෙරෙහි පැහැදෙනවා. ඉතින් මෙන්න මේ සමස්තය කෙටියෙන් අරගෙන මේ වැඩසටහන සමාප්තිය සනිටුහන් කරන්න අපේ හාමුදුරුවෝ සාරාංශයක් විදිහට කිව්වොත්. ඔව් දෙවනි කාරණේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ওই චුට්ටක් වළඳන ආදී දේවල් නෙවෙයි මට මගේ ශ්‍රාවකයෝ සලකන්නේ අදි සීලය නිසා. දෙවනි කාරණේ සරුවඥතා ඥානය. මේ සරුවඥතා ඥානය අපි වගේ කෙනෙකුට නෙවෙයි සරියුත් මහරහතන් වහන්සේටවත් සරුවඥතා ඥානයක් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ධර්මයේ අපිට මේ බුදුබණ පදයක් ගත්තාම මේ හැම දෙයකින්ම සරුවඥතා ඥානෙ විද්‍යමාන වෙනවා. සාමාන්‍ය දැන් පටිච්චසමුප්පාදයේ වගේ ගත්තාම හොඳට විමසනකොට සරුවඥතා ඥානය මොකක්ද කියලා අපිට සාමාන්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ තුන්වෙනි කාරණේ. දැන් සරුවඥතා ඥානය පිළිබඳව දැන් මේ කාල වේලාවත් මදි නිසා අපි වැඩි කතා කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළේ අදි ප්‍රඥාව. අදි ප්‍රඥාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒක ටිකක් වෙනස් එකක්. දැන් අපිට තියෙනවනේ එක දක්ෂතා. දැන් මෙතන ඉන්න පුළුවන් ගුරුවරු. ඊටාම දක්ෂ උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්න පුළුවන්. හැබැයි අපිට වැඩ කරන්න පුළුවන් කාලයයි තියෙන්නේ. අපි හිතමු හොඳට උගන්වන්න දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ යාට උගන්වන්න බෑනේ. එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. අපි දෙනම දැන් මේ බණ කියනවා. ඉතින් අපිට මේ වැඩ කරන්න පුළුවන් ඉතින් ටික කාලයයි. ඉතින් අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ ඉතින් බණ කියන්න බෑනේ. මොකද අමතක වෙනවා. ඒතර අපේ ප්‍රඥාව පිරිහිලා යනවා. අපි හිතමු නඩු දෙනවන ලෝය කෙනෙක් නීතිඥවරයෙක් ඉන්නවා. ඉතින් අවුරුදු 75ක් විතර ගියාට පස්සේ අපි යාට නඩු දෙන්නේ නැහැ නේද? එයාට නඩු දුන්නොත් ඉතින් හොඳට හිටි. මොකද එයාගේ ප්‍රඥාව එයාට මතක නැහැ. පිරිහිලා යනවා. හැබැයි අපිට එහෙම වුණාට බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේ කොච්චර වයසට ගියත් උන්වහන්සේගේ අවබෝධය හිමමයි. ධර්මයේ සඳහන් වෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයෝ 4 දෙනෙක් එකතු වෙලා වයෝවෘද්ධ බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 100ක් ගැඹුරු ප්‍රශ්න ඇහුවත් උන්වහන්සේට බොහෝම පහසුවෙන් ඒවට උත්තර දෙන්න පුළුවන් කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මං වයසයි. නමුත් මගේ අවබෝධය පිරෙන්නේ මේක දැකලා මගේ ශ්‍රාවකයෝ මට ගරු කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ හතරවෙනි කාරණයේ හැටියට උන්වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය ගැන අපිට මේ ධර්මයේ තුලින්ම පේනවා. උන්වහන්සේ එක එක විදිහට දැන් ගොවියෙක් ආවොත් ගොවිකම ගැන කතා කරනවා. ඒ ඕනම කෙනෙක් කැමතිනේ Taman දන්න විෂයක් ගැන කතා කරන්න. එහෙමයි. ඉතින් අන්තිමට ගොවිකම ගැන කතා කරලා අන්තිමට චතුරාර්ය සත්‍යට එනවා. සංගීතඥෙක් ආවොත් ඒත් එහෙමයි. දේශපාලඥෙක් ආවොත් දේශපාලනය ගැන හරි කතා කරලා උන්වහන්සේ චතුරාර්ය සත්‍යට එනවා. ඉතින් එහෙමනම් උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවා. කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්න උන්වහන්සේ පාරමී පුරලා තිස්සාකාරයට පාරමී පුරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ
මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නමයි. ඒකට මගේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නවා. අවසාන කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ වෙන කිසිමක් නෙවෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඊර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේක හරියට මේ ශාසනයේ තියෙන මණික්ගල් කැට 37ක් වගේ. ඉතින් මේකට තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙමනම් මගේ ශ්‍රාවකයෝ ඔය බාහිර පුංචි දේවල් වලට නෙවෙයි පැහැදිලා ඉන්නේ මෙන්න මේ කාරණා පහට කියලා බුදුරජාණන් වහන්සේ සකුළුදායට පැහැදිලි කළා. එහෙමයි. ඒ පැහැදිලි කිරීමත් එක්ක සකුළුදායිගේ පරිවර්තනය මොන වගේද අපි හන්නේ? ඒ සකුළුදායේ තත්වයේ හිටියේද බෞද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වුණාද? බුදුරජාණන් වහන්සේට දක්වපු ප්‍රතිචාරය මොකද්ද? ඒ වෙලාවේ සකුළුදායි ප්‍රසාදයක් ඇති කළා. නමුත් එතන ශ්‍රාවකෙක් බවට පත්වෙච්ච විස්තරයක් නැහැ. ඉතින් බොහෝ සෙයින් ඔය පරිබ්‍රාජකවරු පසුව තමයි ගොඩක් දේවල් හිතන්නේ. ඒ වෙලාවේ ඉතින් ඒකට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් එහෙම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණේ නැහැ. හොඳයි. අද අපි පින්නතුනි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකෙහි සඳහන් වෙන මහා සකුළුදායි කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටින අවධියක මෝර නිවාප කියන ස්ථානයේ පරිව්‍රාජකාරාමයකට රැස් වෙච්ච පරිව්‍රාජකයන් අතර සිටි මහා සකුළුදායි කියන ඒ සකුළුදායි පරිව්‍රාජකයා විසින් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ලද කාරණා කිහිපයක් මුල් කරගෙනයි මේ දේශනාව ගොඩ නැගිලා තියෙන්නේ. ඔහු මතක් කරන එහිදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේට ගරු සැලකිලි දක්වන්නේ උන්වහන්සේ පොඩ්ඩක් වළඳන නිසා, ඒකේ අගය කියන නිසා, ඒ වගේම පාන්සුකුල සිවුරු පොරවන නිසා, එහි අගය කියන නිසා, පිණ්ඩපාතයෙන් යැපෙන නිසා, එහි අගය කියන නිසා, ඒ වගේම රුක්ෂ මූල සේනාසන ඇසුරු කරන නිසා සහ එහි අගය කියන නිසා සහ විවේකයට කැමති නිසා, එහි අගය කියන නිසා තමයි මේ ශ්‍රාවකයන් අනුගාමිකයන් මෙතරම් බුදුරජාණන් වහන්සේට කැමැත්තෙන් ඉන්නේ කියලා මතක් කරාම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඔය කාරණා නෙවෙයි මගේ ශ්‍රාවකයෝ මට පැහැදෙන්න ගරු කරන්න ප්‍රධාන හේතුව මා තුල තියෙන අධිශීලය, ඒ වගේම මා තුල තියෙන සර්වඥතා ඥානය, අධි ප්‍රඥාව, ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා මා දේශනා කරන දේශනා ශෛලිය සහ මා විසින් අවබෝධයට පහසු වෙනස දේශනා කරන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඇති ප්‍රසාදය තමයි ශ්‍රාවකයන් මට මෙතරම් ගරු කරන්නට හේතුව කාරණාව කියලා අවධාරණය කරා. ඉතින් ඔබටත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න නම් මෙන්න මේ කියන කාරණා පහ හොඳින් මතක තබාගෙන උන්වහන්සේ තුල තියෙන ඒ සීල ගුණයට ප්‍රසාදය ඇති කරගන්න, ප්‍රඥාවට ප්‍රසාදය ඇති කරගන්න, උන්වහන්සේ ඔබට අපට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මනා ලෙස මේ ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ දේශනාවෙහි ප්‍රසාදය ඇති කරගෙන ශ්‍රද්ධාව දිනු කරගෙන ඔබ කටයුතු කළොත් ඔබට ඒ නිවනට සමීප වෙන්න අවකාශ තිබෙනවා. ඉතින් අද අපේ ධම්මානුපස්සන සාකච්ඡාව සඳහා නියමිත කාල සීමාව අවසන් නිසා අපේ මෙතකින් සාකච්ඡාව સમાપ્ત කරනවා. විශේෂයෙන්ම තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා ගන්නට මේ ස්ථානයට වැඩම කළ අපේ කල්යාණ මිත්‍ර ත්‍රිවිධාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් මේ උදාරතර ධර්ම ශ්‍රවණමය කුසල බලයෙන් මේ සාකච්ඡාවට සවන් දීමේ කුසල බලයෙන් කායික මානසික සුවපත් භාවය සැනසෙල්ල වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ උසුලා කටයුතු කරනවා තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුංග මහත්මයා සායම මැතිණිය, පුතා ලේලිය ඇතුළු මිනිබිරියන් සහ අබේතුංග පවුල, පින්සුවාන් පවුල සහ සමර වික්‍රම පවුලේ සියලු සහෝදර සහෝදරියන්ගේ පින්බර දායකත්වයෙන් මේ පින්කම් සිදු වුණේ. තිලක් අබේතුංග පවුලේ දෙපාර්ශ්වයෙන් නැසී ගිය දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ට
පින් අනුමෝදන් කිරීමයි අරමුණු වශයෙන් තබාගෙන තිබෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් මාස උපන්දිනයේ යෙදෙන පවුලේ සියලුම සමාජිකාවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත් වාසය කරන අබේතුංග පවුලේ පින්සුවාන් පවුලේ සහ සමරවික්‍රම පවුලේ හැමදෙනා ඇතුළු දූ දරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට පතනවා. රෝගී තත්ත්වයෙන් සිටින සහෝදර සහෝදරයන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. Today, this program was sponsored by Mr. and Mrs. Tilak Abetunga, who is residing in Bangkok, Thailand, including the son and daughter-in-law and 3 grandchildren, and also Abetunga family, Pinsuan family, and Samaravikrama family. ඉතින් මේ පින්නතුන් හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වෙලා පැය කමාරකට ආසන්න කාලයක් අපි ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වුණා. බොහෝසේ කුසල් සිත් පහල කරගත් උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා. දායකත්වයේ සුලා කටයුතු කරපු පින්වත් හැම දෙනාට සියලු ආශිර්වාද ලැබේවා. උපන් දින සිහිපත් කරන හැම දිනාටම හැම යහපතම ශාන්තියම වේවා. මේ උතුම් කුසලයේ පරලෝසපත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් අමා නිවන් සුව පිණිසම පවතිවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ධම්මානුපස්සනා පෝදා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තිය වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.